නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අභෝමනිදං මරණමේව නාමරණං පච්චාවා පුරේවා පටිපජ්ජත මා විනස්සත කනෝවා මා උපජ්ජදාති ධර්ම ශ්‍රවණාබිලාසී සද්ධා බුද්ධ සම්පන්න කාරුණික තුන්වතුනි තුන්වත් පිළිස බොහොම ශ්‍රද්ධාවෙන් සෝදන් සෝදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සම්ධර්මයෙන් දිනක් ශ්‍රවණය කරන්න. එනිසා හැම දිනම බොහොම හොඳට ඔය කය නිසලව තියෙනවා වගේ හිතත් නිසල කරගෙන. මේ අරමුණු වල හිත දුවන්නට නොදී. මහා ශ්‍රද්ධාවෙන් අද මේ ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. මේ ධර්ම දේශනාව තුළින් මම බලාපොරොත්තු වෙනවා අපේ මේ ලැබුණු මනුෂ්‍ය ජීවිතයේ සිස්න වෙන මේ වටිනා බුද්ධෝත්පාද කාලයෙන් අපට ප්‍රයෝජන ගන්න පුළුවන් වටිනා ධර්ම අවබෝධයක් ලැබෙන ධර්ම කරුණු ටිකක් වෙනලා දෙන්න. බොහොම වේමනාවෙන් මේ දේශනාවට හොඳින් අහුම්කම් දුන්නොත් ධර්ම හොඳින් ශ්‍රවණය කළොත් මේ දේශනාව තුළින් පහදලා දෙන කරුණු අපිට තේරුම් ගන්නට අපහසු වෙන්නේ නැහැ. ඒ ධර්මයේ වටිනා ගැඹුරු අර්ථයක් තියෙනවා ඒකාන්ත මනුෂ්‍යයෙක් විසින් දැක්ක යුතු. ඒ අර්ථය දකින්නට අපේ මනස ඒ ධර්ම ඔස්සේ යොමු කරන්නට ඕනේ. ඒ සඳහා අපිට ශ්‍රද්ධාව ඕනේ. ධර්ම කෙරෙහි තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඕනේ. තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට පත්වෙන අපේ ජීවිතයේ ලෝකයේ ස්වභාවය යම් පමණකට හෝ අපිට වැටහෙනවා. ඒ නිසා මම මුලින්ම කිසි කතාවක් කියන්නම්. මේ කතාව දෙක හදන්න ඕනේ. ඒ තුන්වෙනි මහලෝකී විදග්ග මෛත්‍රියම් ගෝලියක ලෝඩ සංගරාවේ කවියක් තියෙනවා. ගංගවන එක්කන ඉදමස් රසතා සුදුමද වැඩගෙන සුනමින් කබුතා ළඟ ඉතුරුහි ලොබ කළහොත් උපතා බව සෞරෙන් ගමනක් නැති පොදතා කියලා. මේ කවිය කියලා තියෙන්නේ හරි ලස්සන කතාවක් වගේ. ඒ කතාව තමයි ඉස්සර හිමාලයේ දින ගණනක් එක දිගට මහ විශාල වර්ෂාවක් ඇහැලා තියෙනවා. ඒ කාලෙදී මේ හිමාල කැලේ හිටපු මහ විශාල අසුත් රෝගාබාධයක් පිළිලා නැතිලා. මේ දින ගණනක් රැහතු වතුර මොනතරම්ද කියනවා නම් අර නැරිච්ච අත්තුන පව පාවෙන තත්ත්වයට වතුර පිරුණා. ඉතින් මේ අත්තුන අර වතුරත් එක්ක ටික ගහගෙන ඇවිල්ලා ගංගානම් ගඟට වැටුණා. දැන් ගංගානම් ගඟේ උඩහා ඉඳන් පාතට මේ අත්තුන ගහගෙන එනවා. ගහගෙන යනකොට කපුටෙක් සෑම හොයාගෙන යනවා. කපුට කියන්නේ ටිකක් ස්වභාවයෙන්ම වදට සතුට. එතකොට මේ කපුට දැක්ක ගඟේ ඇත්තුන ගහගෙන යන්නේ. දැකලා කපුට මොකද කරන්නේ? ඇත්තුනේ වහුවා. ඇත්තුනේ වහලා මස් ටිකක් කෑවා. වතුර තිබහන හබුනකොට ගංගානම් ගඟට කොට දාලා එහෙම වතුරක් දිගුවා. දැන් මේ කපුටට හිතනවලු මේ තරම් කන්ද බොන්න තැනක් තියෙද්දි කවර මෝඩෙක් නම් මේ වගේ තැන දාලා වයිද? එහෙනම් මම කොහෙටවත් යන්නේ නැහැ මේකෙම ඉන්නවා කියලා දැන් කපුට වාසස්ථාන කරගත්ත මොකද්ද? ඇත්තුන.
දැන් ඔන්න කපුට ඇස්තුනේ වහලා ඉන්නවා. මස් කනවා, ගඟේ තම හොට දාලා වතුර බොනවා, කපුට ඇස්තුනේ වහලා ඉන්නවා. කපුට ඇස්තුනේ වහලා හිටියට ඇස්තුන නතර වෙලා නැහැ. ඇස්තුන ටිකෙන් ටික හිමින් කෙනෙන් ගංගා නදියේ පහතට ඇවිල්ලා මොහොතකට වැටුණා. මොහොතට වැටුණු මේ ඇස්තුන රැල්ලෙන් රැල්ලට හතියලා කෙනෙක් යුත් ආපහු වෙන්න බැරි තරම් දුරකට පාවෙලා ගියා. දැන් මෙහෙම ඈතට ගිය ඇස්තුන හැමදාම කියනවා නෙමෙයි. මාළු කොටලා ලුණු වතුරට දිය වෙලා මේ ඇස්තුන ටික ටික ගෙවිලා ගියා. දැන් මෙහෙම ගෙවිලා යනකොට ඒ කාන්තාවක් විතරක් තියෙනවා මේක දැන් කපුට ඇවිල්ලා ඉන්නවා. දැන් කපුට කල්පනා කරනවා මේක නම් හැමදාම වාසය කරන්න හොඳ තැනක් නෙමෙයි. හැමදාම ඉන්න සුදුසු තැනක් නෙමෙයි. මේකෙන් බේරලා යන්නට ඕනේ කියලා ඒ හංකෑල්ල අතහැරලා අහසට උගුරුණා. උගුරුලා උතුරු පැත්තට ගියා ගොඩබිමක් පේන මානක නැහැ. දකුණු පැත්තට ගියා ගොඩබිමක් පේන මානක නැහැ. නැගෙනහිර පැත්තට ගියා බටහිර පැත්තට ගියා ගොඩබිමක් පේන මානක නැහැ. යන්න. ආපහු හිතපොතෙන් දෙන්න හදනකොට අර තිබුණේ හංකෑල්ලක් නැහැ. යන්න කෙනෙකුත් නැහැ. හිතපොතනක් නැති වුණ මේ කපුට මොකද කරන්නේ? මහා ජල සාගරයට අදගෙන වැටෙනවා. අදගෙන වැටෙනකොට ජලයේ ඉන්න මාළු ඒ පැත්තට මේ පැත්තට කොටලා කපුට කෑලි වලට කඩලා කෑවා. ඉතින් හිමාල කලේ භාවනා කරපු හිත දියුණු කරපු ඍෂිවරයෙක් ලුණුඹුල් හොයාගෙන එන කෙනෙක් මනුස්ස පතේකට යන උඩින් යනකොට දැක්කා මෝඩ මැද්දේ කපුට කටු වගේක් තියෙනවා. කපුට කටු දැකලා මෙයා කල්පනා කළා මේ කපුට කටු වගේ සහල් උදයක් මෙච්චර ඈතකට එන්න පුළුවන් කමක් නෑ. කොහොමද මේ වගේ තැනකට සතෙකුට එන්න පුළුවන් කමකුත් නෑ. කපුට කටු වගේ දෙයක් ගහගෙන ඉන්නේ නෑ. මෙයා බුවකින් මේ කාරණාව ආවර්ජන කරනකොට දැක්ක මේ කපුට මස් රසට ඇස්තුනේ වහලා විනාශ වෙච්ච හැටි. දැකලා ලෝකයට ගිහිල්ලා මේ බව කිව්වහම එදා බොහෝ දෙනෙක් ඒ අබුද්ධෝත්පාද කාලෙට ඒ කපුටගේ කතාව අහලා සංවේදීත්වපත් වෙලා වනගත වුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ පොඩි කතාව තුළ වටිනා උපමේයයක් තියෙනවා අපේ ජීවිතේ ගන්න. මොකද ඇස්තුන වගේ තමයි අපිට හම්බෙච්ච අපේ ජීවිත වටපිටාව. ජීවිතේ ජීවත් කරන් අපිට හම්බ වෙච්ච දීපල වස්තු ආහාර සබාන ඉදකඩම් මිල මුදල් අපි මේ ලැබුණු ශරීරයේ මේ ටික හරියට ඇස්තුන වගේ. ඇස්තුනේ අපිට මස්තික කාලා ගියා නම් ඒක දෙයක් නෑ. ජීවිත ජීවත් කරන් ලැබුණු මේ ටික නිස්සාරණ ආදී. ආදීනව දකින්න පරිහරණය කළා නම් ඒක දෝෂ නෑ. නමුත් අර කපුට සංහාවෙන් ඇස්තුනේ ගැහුවා වගේ කවර මොඩේට නම් මේක දාලා යයිද කියලා හිතුවා වගේ තුන්තුනේ අපි මේ ජීවිතේ ජීවත් කරගන්න ලැබුණු මේ වටපිටාව මේවා මමමයි මේවා මගේමයි මේ මගේ ගෙවල් දොරවල් ඉඩකඩම් කියලා අපි සංහාවෙන් අල්ලගෙන නම් ඉන්නේ කපුට ඇස්තුනේ ගැහුවා වගේ. හොඳට මතක තියාගන්න ඕනේ කපුට ඇස්තුනේ ගැහුවා කියලා ඇස්තුන නතර වෙලා නෑ. ඒ වගේ මේ දේවල් මගේ කියලා සංහාවෙන් මේ ලෝකේ අල්ලගත්තා කියලා ජීවිතේ නතර වෙලා නෑ. ජීවිතේ හිමින් ටිකෙන් ටික පහතට ගලාගෙන යනවා. කොච්චර දුරටද යන්නේ? ජීවිත කෙනෙක් ආපහු එන්න බැරි තරම් දුරකට යනවා. අන්තිමටම මහලු බවට පත් වෙලා මරණාසන්න මොහොත දක්වාම යනවා. අර කපුට මහ මුද්ද මැද්දට ගහගෙන ගිහලා අන්තිම මොහොත වගේ. දැන් කපුටට ඉදිරියට යන්න හිතුණානේ. ඒ වගේ ඒකත් එක්කපත් වුනහම බොහෝ දෙනෙකුට සතර දුකයි මේ සතරෙන් එතර වෙන්න තියෙනවා නම් හොඳයි කියලා හිතනවා. ඒතර ගොඩබිමක් තේන මානයක් නෑ. මේ සද්ධර්මයේ අවබෝධ කරගන්න තියෙන වටපිටාව තේන මානයක් නෑ. ඇත්තේම බණ පොතක් බලන්ට කන් ඇහෙන්නේ අතපය දුබල වෙලා. එතකොට විමුක්තිය මාවත කල්පියා මත හැරිලා.
මගේ කියලා අල්ලගෙන හිටු පැත්තත් අතහැරෙනවා. කපුට ගොඩබිම හොයන්නත් නැතුව හිතපු හංකාවලක් නැතුව දෙකත්ම අතහැරලා ජල සාගරයට වැටෙනා වගේ විමුක්තිය මාවතත් අතහැරුණා අපිට ලෝකයේ මගේ කියලා අල්ලගෙන ඉඳීම නිසා අපි විමුක්තිය මගක් කියන මේ ලෝකෙ ස්ථිරයි කියලා හිතාගෙන අන්තිමට විමුක්තිය මාවතත් අතහැරිලා ස්ථිරයි මගේ කියලා හිතපු දේ අතහැරෙනකොට අපිට මරණාසන්න මොහොතේ දෙකත්ම අතහැරෙන අපි සංසාර සාගරයට ඇදගෙන වැටෙනවා. ඒ සංසාර සාගරේ කඩමක් වෙන්නේ ජරා මරණ ශෝක පරිදේ දුක්දුම්න මේ ජරා මරණ ශෝක පරිදේ දුක්දුම්න වලට හසු වෙලා අනන්ත අපරිමාණ දුක් විඳිනවා. එතනදී මෙන්න නොබඳු සංසාර සාගරයක අපි ඇවිදින්න ආවේ අද කීයක නෙමෙයි මුල් කෙලවරක් වෙන්නේ. නොබඳු දුක්ඛගත සංසාරේ ගතකන ලෝක සත්‍යය කිරි අනුකම්පාවෙන් ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. ඒ ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙලා මේ සංසාර දුකින් ඈතර වෙන්නයි මගදී. ඉතින් මම අද මේ මාස්තුකා කළ ගාථාවත් සරියුත් මහ රහතන් වහන්සේ සිරුරම් පාණ්ඩ සිත් කාලෙදී මේ ලෝකයේ කෙරෙහි මහා අනුකම්පාවෙන් දේශනා කළ ගාථාවක්. සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා උබුලෙන නිදන් මරණ මේව නා මරණං පච්චාවා පුරේවා දෙපසින්ම මරණයයි නරිලා උපන්නා ඉපදිලා මරණවා නා මරණං පච්චාවා පුරේවා නොමරීම පෙරවත් පසුවත් නැහැ පසුපද්දට මා විනස්සත ඒ හින්දා මේ ධර්මයේ හැසිරෙන්න විනාශ වෙන්න එපා. කනෝවා මා උපජ්ජගාති මේ ක්ෂණ සම්පත්තිය මේ යහපත් අවස්ථාව අතහැර ගන්න එපා කියලා පෙන්නනවා. එතනතුනේ මේ අවස්ථාව අතහැරුණොත් ආපහු මේ සතර දුකට වැටුනොත් අපි බේරගන්න මේ කවුරුවත් ඉන්නේ නැහැ කියලා හොඳට මතක තියාගන්න. ඒ බව සිහි කරලා මේ උතුම් බුද්ධ ශාසනයම මේ සත්‍ය අවබෝධ කරගෙන සංසාර දුකින් මිදෙනවා කියන අදහස ඇති කරගන්න ඕනේ. ඒ සඳහා බොහොම වටිනා ධර්මතාවයක් වෙනවා තේරුම් ගන්න. අපි දන්නවා මේ සංසාර දුකින් අපිට කවදාම හරි දවසක උතර වෙනවා නම් උතර වෙන්න වෙන්නේ ඔබඩ වෙන්නේ බුදුරජාණන් වහන්සේලා දේශනා කරන සාමුක්ඛංශන දේශනාව. තමන් වහන්සේලාටම පමණක් ආධුනිකව දේශනාවක් තියෙනවා. මොකද්ද? දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන මෙන්න මේ සත්‍ය හතර. මෙන්න මේ සත්‍ය හතර අවබෝධ කරගැනීමයි. ඉතින් අද අපිට මේ සංසාර දුකින් ඈතර වෙනවා නම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට ඕනේ. ඉතින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට අපි චතුරාර්ය සත්‍ය පිළිබඳව මනා දැනුමක් මනා අවබෝධයක් තියෙන්න ඕනේ. මෙතන මම ටිකක් විශේෂ දහම් කරුණක් අද පෙන්වන්නට බලාපොරොත්තු වෙනා මේ චතුරාර්ය සත්‍ය මේ ටික ගැඹුරු වෙන්නත් පුළුවන්. ගැඹුරු වුණාට බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම වමනාවෙන් මේ ධහම මේ අවස්ථාව ශ්‍රවණය කරන්න ඕනේ. චතුරාර්ය සත්‍ය අපි ගොඩක් දෙනෙක් අහලා තියෙනවා. අපි දන්නවා දුක්ඛ සත්‍ය කියලා. ජාතික දුක්ඛ, ජරාක දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ, අපේ සම්පයෝගෝ දුක්ඛ, වේදිතයෝගෝ දුක්ඛ, යම් පිට්ඨං නලබිත සම්ප දුක්ඛ, සංකිට්ඨේන සංස්පාදාන සංග දුක්ඛ. උපදීන දුකයි, මහලු බව දුකයි, දෙදවීම දුකයි, මරණය දුකයි, අප්‍රියං ආයස් වීම, කුතුන් කියන මේ පංච උපාදාන ස්කන්ධය දුකයි කියලා කියනවා. දැන් මේක අපි දන්නවා. මොකද මට පෙන්වන්න ඕනේ මේ වචන ටික නෙමෙයි මේ සත්‍ය හතර. ගැන ඉස්සෙල්ලා මන අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. මේකට අයිති තුන්වෙනි දුක්ඛ සත්‍යය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක්ඛ සත්‍යය.
ඊට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සමුදය සත්‍යය කියනවා යායන් සංඝ පොනෝ භවිතා නන්දිරාග සහගතා සත්‍යපතහා බිනන්දනේ සියතිදං කාම සංඝ භව සංඝ විභව සංඝ කියලා මේ තුන් ආකාරයේ කාම සංඝ භව සංඝ විභව සංඝ කියලා තුන් ආකාරයෙන් පවතින සංඝාවක් තියෙනවා නම් මේ සංඝාව තමයි දුක ඇතිවීම හේතුව කියලා. එතකොට දුක්ඛ නිරෝධය කියලා කියන්නේ යෝ තස්සා ඒව සංහාය කියලා බුදුරජාණන් වහන්සේ කියනවා මේ තුන් ආකාරෝ සංහාවගේම ඉතුරු නොකොට නැති කිරීමක්, ජීවා දැමීමක්, අත්හැර දැමීමක් තියෙනවා නම්, නිදීමක් තියෙනවා නම්, ආලේ නොකරන බවක් තියෙනවා නම් මේකට තමයි නිරෝධය කියලා කියන්නේ. ඒ සංහාවගේ නැති බවට කියනවා නිරෝධය නිවන කියලා. ඊට පස්සේ අයමේව අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මේ ආර්ය ශ්‍රාන්ති මාර්ගයේ දුක නැති කරන ප්‍රතිපදාවයි. ඒ ටික දැන් අපි අහලා තියෙනවා. දන්නවා. මට මෙතනදී මතක් කරන්න ඕනේ විශේෂ කරුණක් වෙනවා. එමතුනේ අපි පංච උපාදාන ස්කන්ධයේ දුක්ඛ සත්‍යයි කියලා කිය දුකයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. සංහව දුක ඇතිවීමයි කියලා කියනවා. සංහවගේ නැති බව නිරෝධයයි කියලා කියනවා. ආර්ය ශ්‍රාංග මාර්ගයේ සම්මා දිට්ඨිය මුල් කරගෙන පවතින මේ අංගات මාර්ගය කියලා කියනවා. දැන් මේ සූත්‍රනව හොඳ නුවණින් බලන්න කරුණක් ගැන මම පෙන්නන්නේ. ඒ මාර්ගයේ කියන කරුණේදී සම්මා දිට්ඨිය කියනකොට සම්මා දිට්ඨියට ආපහු මතක් කරනවා ආපහු කියනවා සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා දුක්ඛ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ඥානං දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා ඥානං කියලා කියනවනේ. දැන් මෙන්න මෙතනදී මේ මාර්ගයේ තුල සම්මා දිට්ඨිය පෙන්වනකොට මාර්ගයේ තුල සම්මා දිට්ඨිය පෙන්වනකොට දුක්ඛ ඥානං කියලා කිව්වේ අර දුක්ඛ සත්‍යයට නෙමෙයි. මෙන්න මේක හොඳට තේරුම් ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා පෙන්නපු මේ ටික නෙමෙයි මේ මාර්ග සත්‍යයේ දුක්ඛ ඥානං කියලා කිව්වේ. දුක්ඛ සමුදය ඥානං කියලා කිව්වේ අර දුක ඇති කරපු හේතුව සංහාවට නෙමෙයි මේ මාර්ගය ගැන කිව්වේ. දුක්ඛ නිරෝධ ඥානං කියනකොට අර සංහා නිරෝධය ගැන නෙමෙයි දැන් මෙතන කිව්ව දුක්ඛ නිරෝධය. එතකොට මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියලා පැනෙවුවා. මේ මාර්ගය තුළ පෙන්නපු දුක දැකලා දුක ඇතිවීම දැකලා නැතිවීම දැකලා නැති කරන විදිහට කටයුතු කරන එකට. මේකදී මම ටිකක් සරලව තේරුම් කරන්න මෙතන ගැඹුරු ධර්මතාවයක් තියෙන්නේ. ඕක අපිට හම්බ වෙනවා අභිධර්මයේ යමක ප්‍රකරණේ සත්‍යමක කියලා කොටසක් තියෙනවා. සත්‍ය බුදලා මේක ප්‍රශ්නයක් අහනවා දුක්ඛං දුක්ඛ සත්‍යං දුක්ඛ සත්‍යං දුක්ඛං දුක කියන්නේ දුක්ඛ සත්‍යයේද දුක්ඛ සත්‍ය කියන්නේ දුකටද කියලා ප්‍රශ්නයක්. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක්ඛ සත්‍ය දුක කායික දුකක් තියෙනවා මානසික දුකක් තියෙනවා මේ දුකක්ද වෙනවා දුක්ඛ සත්‍ය වෙනවා. දුක්ඛ සත්‍යයේ දුක නොවේ. දුක්ඛ සත්‍ය කියේක දුක්ඛ සත්‍ය නමුත් දුක නෙවෙයි. ඇයි එහෙම කිව්වේ? අපි කියමු දුක්ඛ සත්‍ය කියන හැම තැනකම දුක තියෙනවා කියලා කිව්වොත් ධර්ම ලෝකෙක අසංය කලයේ වගේ තැනක දුක්ඛ සත්‍ය තියෙනවා. දුක්ඛ රූප රූපේ තියෙනවා. නැත්නම් වේදනා සංඥා සංකාර විඥාන තියෙනවා. මේ තිබුණොමනකින් දුක තියෙනවද කියලා? දුක නෑ. ඒ හින්දා දුක්ඛ සත්‍ය කියනවා. නමුත් ඒක දුක නෙමෙයි. කායිකව හරි මානසිකව හරි යම් දුකක් විඳිනවා නම් මේ දුකද වෙනවා දුක්ඛ සත්‍යද වෙනවා. දුක්ඛ සත්‍යයේ දුක නොවේ. දුකද දුක්ඛ සත්‍යද කියලා දෙකනවා. ඊට පස්සේ සමුදය සත්‍යං සමුදය කියලා කියන්නේ සමුදය සත්‍යද සමුදය සත්‍ය කියන්නේ සමුදය කියලා. ඊට පස්සේ සමුදය කියන එක තේනවා සමුදය සත්‍ය නොවේ. සමුදය සත්‍යයේ සමුදය සත්‍ය දෙකේ. මේක ගැඹුරට අපි කියනකොට දැන් සමුදය කියලා කියන්නේ ඇතිවීම.
අපි කියන්නේ ආහාරය නිසා රූපය ඇති වෙනවා. ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා ඇති වෙනවා. නාම රූප නිසා විඥානය ඇති වෙනවා. මෙතන සමුදයක් වුණාට ඇතිවීමක් වුණාට මේ ඇතිවීම බුදුරජාණන් වහන්සේ දේශනා කළ සමුදය සත්‍ය නෙමෙයි. සමුදය සත්‍ය කියලා කියන්නේ තණ්හාවේදී නැති බව මිසක. මේ තණ්හාවේදී ඇති බව සමුදය සත්‍ය මිසක. තණ්හාව නිසා දුක ඇති වෙනවා කියලා පෙන්වපු එක පංච උපාදානස්කන්ධ දුක ඇති වෙනවා. දැන් මෙතනදී කියන්නේ මේ වර්තමාන ස්කන්ධයන්ගේ ඇතිවීම මෙතනදී. ඊට පස්සේ ආහාරය නිරුද්ධ වෙනකොට රූපය නිරුද්ධ වෙනවා, ස්පර්ශ නිරුද්ධ වෙනකොට වේදනා සංඥා චේතනා නිරුද්ධ වෙනවා, නාම රූප නිරුද්ධ වෙනකොට විඥාන නිරුද්ධ වෙනවා කියලා මේ ස්කන්ධයන්ගේ නිරෝධයක් තියෙනවා. මේ නිරෝධය බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිරෝධ සත්‍ය නෙමෙයි. නිරෝධ සත්‍ය හැටියට හම්බ වෙන්නේ සංහා නිරෝධයයි. එතකොට මෙතනදී මට පෙන්වන්න ඕන වුණ එක කරුණක් අපි දුක දැකලා දුක ඇතිවීම දැකලා දුක නැතිවීම දැකලා මාර්ගයට ආවොත් මාර්ගයට ආපු කෙනා කරන්න ඕනේ වර්තමාන පංචස්කන්ධ පංච උපාදාන ස්කන්ධයක ඇතිවීම නැතිවීම බලන්න ඕනේ මිසක ආපහු අපි ඉපදෙනවා ලෙඩ වෙනවා මහලු වෙනවා නේද කියලා ඔහොම හිතුවට හරියන්නේ නැහැ. දුක ඇති වෙන සංහව නිසායි නේද කියලා සංහව ඇතිවීම බැලුවට හිතුවට හරියන්නේ නැහැ. සංහව නැති වෙනකොට දුක නැති වෙනව නේද කියලා හිතුවට හරියන්නේ නැහැ. අපි දන්නවා ඉපදීම ලැබීම සිතින් කරන මේ පංච උපාදාන ස්කන්ධයේ දුකයි මේ ලෝකේ පැවැත්ම දුකයි කියලා දන්නවා. දුක ඇති වෙන්න හේතුව සංහවයි කියලා දන්නවා. සංහව නැති වෙන දුක නැති වෙනවා කියලා දන්නවා. දැන් මාර්ගයෙන් කරන්න ඕනේ සංහව නැති වෙන විදිහට වර්තමානයේක ස්කන්ධයෙන් ඇතිවීමත් නැතිවීමත් බලන්නේ මේ තුන්වන්නේ මාර්ගය. එහෙම නැතු මාර්ගය කියන තැනින් ආපහු අපි ඉපදෙනවා ලෙඩ වෙනවා මහලු වෙනවා අනේ මේ පංච උපාදානස්කන්ධයේ දුකයි නේද? දුක ඇතිලා තියෙන සංහව නිසා නේද? සංහව නැතිව දුක නැති වෙනවා නේද කියලා ආපහු අර සත්‍යයටම නැමිලා හිතනවා නෙමෙයි කියන එකයි මේ කියනවා. එතකොට එහෙම වුණොත් තමයි අපිට දුක නැති කරන ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ. එහෙම නැති වුණොත් අපි එකම තැන කරකිනවා. එයි ජාතික දුක්ඛ කියලා සංකීර්ණ වෙන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියවහම ඔන්න පංච උපාදානස්කන්ධ දුක දකින්නවා අපි මෙනෙහි කරනවා. දුකට හේතුව සංහවයි කියනවා. සංහව නැති බව නිරෝධයයි කියනවා. ඔන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ එනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයට ආයෙත් කියනන්නේ මොකද්ද? දුක්ඛ ඥානං කියනකොට ආයෙත් අපි බලමු. ආයෙත් අපි ඉපදෙනවා ලෙඩ වෙනවා මේ පංච උපාදානස්කන්ධයේ දුකයි නේද? දුකට හේතුව සංහවයි නේද? සංහව නැති කරන එක නිරෝධය නේද කියලා එකම එකට නැමෙන්නේ පරිචාරිකින් නම් මිසක අපිට දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරන්න මඟක් හම්බ වෙන්නේ නැහැ. නමුත් මෙතනදී අපි හොඳට දැනගන්න ඕනේ මුලින් දුක් සංකීර්ණ වෙන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කියන්නේ දුක්ඛ සත්‍යයට සංහාව කියලා කියන්නේ දුක්ඛ සමුදය සත්‍යයට සංහා නිරෝධය කියලා කියන්නේ නිරෝධ සත්‍යයට. සම්මා දිට්ඨිය කියලා කියන්නේ මාර්ග සත්‍යයට. මාර්ග සත්‍ය තුල සම්මා දිට්ඨිය තුල පවතින දුක්ඛ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ඥානං මේ තුනමයි මාර්ග සත්‍යයයි. දුක්ඛ ඥානං කියනකොට වර්තමාන ස්කන්ධය දකින්නට ඕනේ. පංචස්කන්ධය දකින්නට ඕනේ. දුක්ඛ සමුදය කියනකොට මේ ස්කන්ධයන්ගේ හට ගැනීම දකින්නට ඕනේ. දුක්ඛ නිරෝධය කියනකොට මේ ස්කන්ධයෙන් නැතිවීම දකින්නට ඕනේ. මේ රූපය ඇතිවීමත් රූප නැතිවීමත් දකින්නකොට තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වෙනකොට පංච උපාදානස්කන්ධ දුකෙන් අපි මිදෙනවා. මෙන්න මේ විදිහටයි අපි මේ චතුරාර්ය සත්‍ය තේරුම් කරගන්න ඕනේ. අපි නිවන් දකින්න කියලා කරන්න ඕනේ මොකක්ද කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව අපි මේ චතුරාර්ය සත්‍ය කියලා දුක දැකලා දුක ඇතිවීම දැකලා දුක නැතිවීම දැකලා දුක නැති කරන මාර්ගය කියන තැනට ඇවිල්ලා මාර්ගයෙන් ආපහු අර ඉස්සෙල්ලා කියපු සත්‍ය ටික සම්මර්ෂණය කරන එකටම නැමිලා පවතින්නේ. අපිට මේ දුක්ඛ නිරෝධය සාක්ෂාත්කරන්ට වඩන්න මඟක් හම්බ වෙන්නේ නැහැ. අනිත් එක අපි මාර්ගය කියන අවස්ථාවේදී
දුක් මාර්ග සත්‍ය තුල පවතින සම්මා දිට්ඨියයි කියන අවස්ථාවේ දුක්ඛ ඥානං කියලා පෙන්වනකොට අර පංච උපාදාන ස්කන්ධ දුක ගත්තොත් දැන් මාර්ග සත්‍ය කියන දුක්ඛ සත්‍ය කියනවා වෙනවා. සමුදය සත්‍ය කියලා පෙන්වපු ටික මාර්ග සත්‍යෙන් පෙන්වපු සමුදයයි කියලා ගත්තොත් මාර්ග සත්‍ය ඇතුලේ සමුදය සත්‍යයක් කියනවා වෙනවා. නිරෝධ සත්‍යයි කියලා පෙන්වපු ටික මාර්ගය තුල සමාධියේ පෙන්වන දුක්ඛ නිරෝධයට ගත්තොත් මාර්ග සත්‍ය තුල නිරෝධ සත්‍යයක් කියනවා වෙනවා. එතකොට සත්‍ය හතරක් අපිට හම්බ වෙන එක සත්‍යයක් තුල ඔක්කොම කියනවා වෙනවා. මේ කරන දේශාවට ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ අවබෝධය ලබාගෙනමයි මේ කරුණ මනව නිදර්දි කරගෙනමයි අපිට අද දවසේදී මේ සතර දුකින් ඈතර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. කුමක් නිසාද? කලියුත් මොකද්ද කියන එක තේරෙන්නේ එතකොටයි අපිට. ඒ නිසා මම කියේ දුක්ඛ සත්‍ය දකින්ට පංච උපාදානස්කන්ධ දුක්ඛ කියපු කෙනෙක් ඒ දුක දැක්කට පස්සේ ඒ දුක ඇතිවෙච්ච හේතුව තමයි සංහාව කියලා අපි දැක්කා. මේ සංහාව නැතිකොලොත් තමයි අපිට පංච උපාදානස්කන්ධ දුක නූපදින්නේ කියලා අපි දැක්කා. දැන් සංහාව නැති වෙන්න නම් අපි සම්මා දිට්ඨි ඇත්ත දකින්න ඕනේ මොකද්ද? වර්තමානයේ ස්කන්ධයන් දැකීමත් නැතිවීමත් දකින්නට ඕනේ. අපි කියමු රූපය කියන එක වේදනාව සංඥාව සංඛාරය විඥානය කියන මේ ස්කන්ධයන්ගේ යථා ස්වභාවය දකින්නට ඕනේ. මේ ස්කන්ධය ඒ දකින්නකට කියන මාර්ග සත්‍ය තුළ තියෙන දුක්ඛ ඥානං කියලා. ඒ ස්කන්ධේ ආහාර ප්‍රත්‍යයෙන් රූපය ඇති වෙනවා, ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා සංඥා චේතනා ඇති වෙනවා, නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය ඇති වෙනවා කියලා දකින්නට ඕනේ. එතකොට නිරෝධ සත්‍ය දකින්නට ඕනේ මේ ආහාර නිරෝධය නිරුද්ධ වෙනවා කියලා. රූපය ඇතිවීමත් නැතිවීමත් නැවත නැවත බලනකොට නැවත ඒ නැවත නැවත බලන සිද්ධිය මාර්ගය. මේ මාර්ග සත්‍ය තමයි පිරෙන්නේ. මාර්ගයේ පිරෙනකොට දෙන්නේ මොකද්ද? දුක කියන එක පිළිසිඳ දකින්න. පංච උපාදානස්කන්ධ දුක කියන එක පිළිසිඳ දකිනකොට පංච උපාදානස්කන්ධ නෙමෙයි දුක කියන එක පිළිසිඳ දකින්න. දුක්ඛ ස්කන්ධය පිළිසිඳ දකින්න. දකින්නකොට දුරු වෙන්නේ නිරුද්ධ වෙන්නේ මොකද්ද? සංහාව. සංහාව නැති වීමෙන් පංච උපාදානස්කන්ධය නූපදින ස්වභාවයටපත් වෙනවා. එතකොට අද අපිට මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය බලන්ටයි මාර්ගය කියන එකෙන් පෙන්වන්නේ. මාර්ගය කියලා සම්මා දිට්ඨිය කියන එකෙන් පෙන්වන්නේ ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත්. මෙතෙන්දී මේ පංච උපාදානස්කන්ධයගේ ඇතිවීමට හේතුව තණ්හාවක් කියන කාරණාව අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. ස්කන්ධයන්ගේ ඇතිවීමට හේතුව ආහාරයක් කියන කාරණාව තේරුම් ගන්නට ඕනේ. පංච උපාදානස්කන්ධයගේ නිරෝධය තණ්හා නිරෝධයක් හැටියට ස්කන්ධයන්ගේ නිරෝධය ආහාර නිරෝධයෙන් නිරෝධ වෙන හැටියට අපිට නුවණක් තියෙන්න ඕනේ. මෙන්න මේ දෙක පිළිබඳ දෙදුමක් නුවණක් තිබුණොත් තමයි අපිට කල යුත්තේ මොකද්ද කියන එක තේරෙන්නේ. මම මේ තුන්වතුන්ට අවස්ථානුකූලව පොඩි උපමාවක් කියන්නම්. අද දවසේදී අපි මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන ක්‍රමය ටිකක් වැරදි. වැරදි කියලා මට හිතෙනවා. ඉතින් ස්කන්ධයන්ගේ උදේවැය දැක්කොත් ලෝකයේ ඇති වෙන හා නැති වෙන හැටි පේනවා අපිට. මේ ස්කන්ධයන්ගේ ඇතිවීම හා නැතිවීම බලන්ත දහම සම්මර්ෂණය කරන එක් ක්‍රමයක් මම පොඩ්ඩක් මතක් කරන්නම්. පොඩි උපමාවක් ඉස්සෙල්ලා මතක් කරලා. තුන්වෙනි අපි කියමු නිරිඟුව වගේ ස්වභාවය ගන්න. නිරිඟුව කියනකොට අපි ගන්නවා නලියන ස්වභාවය. මේ නිරිඟුව අපේ ඇහැට ගැටුණොත් ඇහත් පිටක් දෙක ගැටීම නිසා චක්කු විඥාන උපදිනවා කියලා හිතන්නකෝ. හිත උපදිනවා. දැන් චක්කු විඥාන උපන්නට පස්සේ අපිට නිරුංගෝ පේන්නේ ජලය වගේ. දැන් ජලය වගේ තේරෙනවා. මෙන්න මෙතන හොඳට බලන්න හිත උපදින්න පෙර මේ ඇහැට ගැටෙන නිරුංග ස්වභාවය. නිරුංග ස්වභාවය ගැටිලා හිත උපන්නාම උපන්න හිතට පෙවුනේ ජලය වගේ. දැන් ජලය වගේ තේන සතහන ගැටිලා හිත උපන්නා නෙමෙයි.
ජලය වගේ තේන රූපයක් එහෙ තියෙනවා. ඒ රූපය හැට ගැටිලා හිත උපන්නට පස්සේ උපන්න හිතට ජලය වගේම පේනවා නෙමෙයි. නිරුංග හැට ගැටිලා හිත උපන්නට පස්සේ උපන්න හිතට ජලය වගේ පේනවා. ආත් රූපයක් දෙක නිරුද්ධ වෙනකොට හිත නිරුද්ධ වෙනවා නම් චක්කු විඥානය නැති වෙනවා නම් අර ජලය වගේ තේන සතහනක් නැති වෙලා යනවා. නේද? එතකොට ඒ වගේ අපි මේ ආයතන සම්මර්ෂණය කරනකොට තුමුතුනි මේ ධාතුව නෝනින් දකින්න ඕනේ. නිරුංගෝ වගේ තමයි රූප ධාතුව නෝනින් දකින්න ඕනේ. රූප ධාතුවට චක්කු ධාතුව ගැටීම නිසා චක්කු විඥානය උපදිනකොට ඒ චක්කු විඥානයේ හිත උපන්නාම පෙනෙන දේ ගැටිලා නෙමෙයි චක්කු විඥානය උපදින්නේ. අර නිරුංගෝ ගැටිලා මේ චක්කු විඥානය උපන්නාම නිරුංගිය අපිට තියෙන ජලය වගේ නම් ඒ ජලය වගේ තියෙන ස්වභාවය ගැටිලා නෙමෙයි හිත උපන්නේ. හිත උපන්නට පස්සේ මේ ජලය වගේ තියෙන්නේ. නේද? ඒ වගේ චක්කු ධාතුවට රූප ධාතුව ගැටිලා චක්කු විඥානය උපන්නට පස්සේ නම් අපිට මේ වර්ණ සතහනක් තියෙන්නේ. මේ තේන වර්ණ සතහන ගැටිලා නෙමෙයි චක්කු විඥානය උපදින්නේ. අපිට මේ රූප ගැටීම නිසා හිත උපන්නට පස්සේ හිතත් එක්ක උපන්නම ධර්මතාවයක් තමයි අපිට මේ හම්බ වෙන්නේ. එතකොට අද අපිට හම්බ වෙන දේ හිත නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. මෙන්න මේ සිද්ධිය දැක්කොත් අපිට දකින්නවා කියන සිද්ධිය අපි යම් රූපයක් දකින්නවා නම් දකින්න එක තිබුණා නෙමෙයි කියනවා නෙමෙයි. අපි කියන්නේ යකඩ කැලි දෙකක් එකට ගැටුණොත් සද්දයක් ඇති වෙනවා නම් යකඩ කැලි දෙක ගැටෙන්න ඉස්සර වෙලා සද්දේ තිබුණා නෙමෙයිනේ. ගැටුණාන් පස්සේ සද්දේ තියෙනවා නෙමෙයි. එහෙනම් මේ සද්දේ කියේක තිබුණා නෙමෙයි තියෙනවා නෙමෙයි හේතු ගැටෙනකොටනේ හටගත්තේ. ඒ වගේ අපි දකින්න රූපයක් තියෙනවා නම් අපි මෙච්චර කාලයක්ම දැක්කේ තියෙන රූපයක් දැක්කේ ගැටපු රූපේ තියෙනවා කියලානේ. මේක තමයි ලෝකෙ මට්ටම. ලෝකෙ කියලා කියන්නේ යම් රූපයක් දකිනකොට තියෙන රූපේ දකින්නවා ගැටපු රූපේ තියෙනවා. තියෙන ශබ්දයක් අහනවා අහපු ශබ්දේ තියෙනවා. තියෙන ගන්ධ සුවඳක් දැනගන්නවා දැනගත්ත ගන්ධ සුවඳ තියෙනවා. මේක තමයි ලෝකෙ මානසික මට්ටම. ලෝකෝත්තර කියන එක අනිත් පැත්තට දර්ශනීය මෙච්චරම එන්නේ. තිබුණු දේ දකින්නවා දැකපු දේ තියෙනවා නෙමෙයි. පෙර නොතිබීමයි මේ දකින්න බව වෙන්නේ හිත උපන්න නිසාමයි උතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. පෙර නොතිබීම හටගන්නවා උතුරු නැතුවම නිරුද්ධ වෙනවා. යම් කිසි සම්මුතිය තමයි සම්බන්ත නිරෝධං. එහෙනම් අපිට මේ රූපේ කියන කාරණාව හිතත් එක්කමයි උපදින්නේ. එතකොට හිතත් එක්කම ඉපදිලා ඒ උපන්නේක හිත රාශියක් අසුරු කරනවා. හිත නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. නමුත් අපි තේරුම් ගන්නට ඕන එක සිද්ධියක් වෙනවා. මෙතනදී හැම වෙලාවෙම හිතෙන් ඔසවපු දෙයක්ම අපි දැනගන්න. අපිට නිරුංගෝ වගේ ස්වභාවය දිහා බලනද කවදාවත් නිරුංගෝ අපිට විඥානයෙන් දැනගන්න බෑ. නිරුංගෝ දිහා බැලුවොත් අපිට ජලය වගේමයි තේරෙන්නේ. මෙතන මේ ජලය වගේ තියෙන එක හිතත් එක්ක උපන්න දෙයක් පවතින නිරුංගයි කියන එක බලන් දෙන්නේ අපිට නුවණින්මයි නේද? කවදාවත් නිරුංගී යථා ස්වභාවය අපිට මේ අහින් බලලා බලන්න පුළුවන්. බෑ. අහින් බැලුවොත් තේරෙන්නේ කොහොමද? ජලය වගේ. ඒ වගේ මේ රූපේ යථා ස්වභාවය අපිට කවදාවත් විඥාණයෙන් දකින්න බෑ. විඥාණයෙන් දැක්කොත් අපිට මොබඳු වර්ණ සතහනක් ඉපදිලාමයි තේරෙන්නේ. අපිට මේ හිතට නොබඳු රූපයක් උපදින වෙලාවේදී පවතින යථාර්ථයට නුවණ තියෙන්න ඕනේ. ඇහත් රූපයක් චක්කු විඥානයක් කියන ධර්මතා නිසා ඒ කියන්නේ ඇහට රූප දැකීම නිසා චක්කු විඥානය උපන්නොත් ඒ චක්කු විඥාන සිතේ උපද්දපු ධර්මතාවයක් තමයි චක්කු විඥානය අසුරු කරන්නේ. මේ වගේ හැම හිතක්ම ඒ හිතත් සමගම උපදින ධර්මයක්ම ඒ හිත අසුරු කරන්නේ. එතකොට මේ විදිහට අපි දැක්කොත් මෙතන
ගොඩාක් ගැඹුරු ධර්ම කරුණක් තියෙනවා. නමුත් මේක පැහැදිලි කරන්න මට වෙලාව මදි. බොහෝම සීමාකාරී වෙලාවක් තියෙන නැත්නම් මේකට උපමා ගොඩක් තියෙනවා. කරුණු ගොඩක් තියෙනවා. කුමක් නිසාද මෙහෙම කියන්නේ කියන එකට එක දෙයක් මට කෙටියෙන් මතක් කරන්න පුළුවන්. මේ ලෝකයේ තුල ලෝකයට දකින දික්ටි සුත මුත විඤ්ඤාත කියන දකින අහන දැනෙන දැනගන්නවා කියන මේ අරමුණු වෙන දේවල් හැටියට හම්බ වෙනකොට හම්බ වෙච්ච දේවල් කියනකොට ලෝකෙ තුල ලෝකෝත්තර මාර්ගයේ ලෝකෙන් ඈතර වෙන මේ දර්ශනය අපිට සම්පාදනය කරගන්න තියෙන්නේ පෙර නොතිබීමයි මේ අරමුණු හටගන්නේ ඉතින් නැතුම නිරුද්ධ වෙනවා. මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන එකෙන් මෙන්න මේ කෘත්‍ය වෙලා තියෙනවා. දකින්නේ ස්කන්ධයන්ගේ උදේවැය බලනකොට අපිට තේරෙන්නට ඕනේ පෙනෙනවයි කියන දේ පෙර නොතිබීමයි හටගන්නේ ඉතුරු නැතුවම පෙනීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා. අහන දේ පෙර නොතිබීමයි හටගන්නේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ගන්ධ සුවඳ ලබන දේ පෙර නොතිබීමයි හටගන්නේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. එතකොට මෙන්න මේ නුවණ අපිට තිබුණොත් යම් යම් ප්‍රත්‍යක් නිසා හටගන්න දේ ඒ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා කියලා අපිට නුවණ තිබුණොත් අපිට මේ සංහා නිරෝධය සාර්ථක වෙනවා. මේ දුක්ඛ ස්කන්ධයන් පිළිසිඳ දකින්නවා, සමුදය දුරු වෙනවා, නිරෝධය සාර්ථක වෙනවා. එතකොට මේ මාර්ග සත්‍ය තුළ තියෙන දුක දුක ඇතිවීම නැතිවීම බලනවා කියන එකෙන් තමයි අපි කලේ දකින්න දේ දකින්න පස්සේ නිරුද්ධ වෙනවා කියලා. හරි? ඒ ස්කන්ධයෙන් ඇතිවීමත් නැතිවීමත් දැක්ක බලනවා කියලා කියන්නේ පෙනෙන දේ අපි දන්නවා දකින්න දේ ඒ දකින්න දේ මේ ප්‍රත්‍යනිසයි හටගත්තේ කියලා නුවණ තියෙනවා. ප්‍රත්‍ය නිරුද්ධ වෙනව නිරුද්ධ වෙනයි කියලා නුවණ තියෙනවා. එහෙනම් මේ අහන දේ ප්‍රත්‍යනිසයි හටගන්නේ ප්‍රත්‍ය නිරුද්ධ වෙනව නිරුද්ධයි කියන නුවණ. ඒක හේතු නිසා හටගත් ධර්ම හේතු නැතිව නැති වෙනවා කියලා මේ දකින්න නුවණට ලෝකයේ අනිත්‍ය දෙයක්, ලෝකයේ දුක් දෙයක්, ලෝකයේ අනාත්ම දෙයක් කියන අවබෝධය ලැබෙනවා. දුක විදිහෙන් දකිනකොට. කොන මාර්ගයෙන් ওই ටික කරන්නේ මේ මාර්ගය තුල තියෙන සම්මාදිට්ඨියෙන් ওই ටික කරනකොට අනිත්‍ය දුක අනාත්මයි කියන ටික දකිනවා. දැන් ප්‍රශ්නය අපිට ලෙහෙනවා සමුදය මේ විදිහට බලනකොට සමුදය සත්‍ය දුර වෙනවා. දැන් මේ උත්තර ටික අපි දුක දැකලා දුක ඇති වෙන දැකලා නැති වෙන දැකලා මේ මාර්ගය වැඩි. මාර්ගය වඩනකොට නිරෝධය සාර්ථක වෙන සමුදය දුර වෙනවා පංච උපාදානස්කන්ධ දුක නූපදින ස්වභාවයට පත් වෙනවා. හරිද? පංච උපාදානස්කන්ධය කියන තේරුම් ගත්තාම තමයි දුක කියන එක අපිට වර්තමානයේක අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව හම්බුනේ. ඒ නිසා සමුදය දුර වෙන්නේ ඒ නිසා මේ නිරෝධය සාර්ථක වෙනවා. එතකොට මේකදී මම මුලින් මතක් කළා මට විස්තර කරන්නට ගොඩාක් කරුණු තියෙනවා. ඒත් මට ඒකට කාලෙ නෙමෙයි. බොහෝ වටිනා උපමාවක් තියෙනවා. මේ තියෙන විනාඩි 10කට මදි. ඉතින් මේකෙන් උතුම්ට මේ අවස්ථාවේදී මතක් කරන එක දෙයක් තියෙනවා. තුන්තුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ සසර අති දීර්ඝයි. මේ දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පුණ්‍ය පණවන්න බෑ කියලා. උබඳු දීර්ඝ සංසාරික ඒ මේකට අපි දුව පරිතරුවා අද මේ දුක්ඛාවිත සසරෙන් අපි නිදලා නැහැ. තුන්තුනි මේ සංසාර දුකින් අපිට ඊතර වෙන්න පුළුවන් වෙන්නේ බුද්ධෝත්පාද කාලයක මනුස්සයෙක් වෙලා මේ සත්‍ය අවබෝධ කරගත්තොත්ම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත්ම විතරයි. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට බොහොම වටිනා දහමක් තියෙන සම්වර්ධනය කරන්න. මෙන්න මේ දහම සම්වර්ධනය කරලා මේ දහම අවබෝධ කරගෙන මේ ජීවිතේම උදේ නිවීම හදාගන්න කියලා කල්යාණ මිත්‍රයෙකුට මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ නිරෝධය කියන එක අපි නිරන්තරයෙන් දැක සිටීමේ මේ අත්භවයේදීම මේ නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන් ද කියන එකයි මට දැනගන්න ඕනක් වෙනවා. ඒක හොඳ පැහැදිලි ප්‍රශ්නයක් අහන්නේ. මේ සමාජ ප්‍රශ්න පැහැදිලි ඒක බහන්තේ පිළිකරනවා. ඔව් ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ අනිත් හැම ශාස්ත්‍රඥ වහන්සේනකම නමකටම වඩා වෙනස් වෙන්නේ
මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් නෙමෙයි ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ජීවිතේම දුක් විඳින කෙනාට මේ ජීවිතෙන් දුක විතර වීම පිණිස. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ මාර්ගය වැඩුවොත් මාර්ගයට අනුතුරුම ඵලය ලැබෙනවා. ඒකට කල්යන්නේ නැහැ. අකාලිකයි කියලා කියන්නේ අද මාර්ගය වල නැත්තම් කෙලෙස් නැති කරලා ප්‍රතිඵලය මරණයෙන් පස්සේ ලැබෙනව නෙමෙයි. මේ ජීවිතේම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිරෝධය සාත් කරගන්න පුළුවන්. කියන එක තමයි මට මතක් කරගන්න තියෙන්නේ. එතකොට හැබැයි අපි තේරුම් ගත යුතු කරුණක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සමුදය සහ නිරෝධය කියන වචනවල අර්ථය අපි තේරුම් කරගන්න ඕනේ. දැන් නිරෝධය කියන වචනේ අපි කිව්වොත් නැතිවීම කියන එක සිංහලෙන් ගත්තොත් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිවන හැටියට නැතිවීම නෙමෙයි අනුත්පාදය නොයිපදීම. එතකොට නැති බව කියන එක ඇති වෙන හැම දෙයකටමයි කියොත් නැති බව. අපි කියමු දැන් සංකර ධාතුව තුල ලක්ෂණ තුනක් තියෙනවා. උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, ඊටස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඉපදීමත් වයීම නැත්නම් නැති වෙන බවත් සලක්නේ වෙනස් බවක් වෙනවා. එතකොට ඇති බවත් නැති බවත් වෙනස් වෙන බව තුනම සංකතයේදී සංකත ලක්ෂණ. ඒ නැති බවත් සංකත ලක්ෂණ. නිවන කියලා කියන්නේ නැති බව නෙමෙයි නොඉපදීම. ජාති නිරෝධෝ ජරා මරණ නිරෝධය. ඉපදීම නැති වුණොත් ජරා මරණ කියන එක කියන්නේ ඇතිවීම කියන එක නැති වුණොත් නැති වෙනවා කියන එකට ඉඳනවා. ඇතිවෙච්ච දෙයකයි නැතිවීම තියෙන්නේ. එතකොට මෙතනදී ඒකයි මම අර මුලින් නිරෝධ සත්‍යයයි නිරෝධය දෙකක් කියලා දෙන්නේ. දැන් ප්‍රත්‍ය නිසා යමක් හටගත්තොත් හේතුවකින් යමක් හටගත්තොත් හේතු නැති වෙනකොට ඒ දේ නැති වෙනවා. නමුත් නිවන කියලා කියන්නේ හේතුව කියන එක නැති කරන එක. හේතුව කියන එක නැති වීම ඵලය නූපදින එක මිසක ආපහු ඵලය නැතිවීම නෙමෙයි. එතකොට මේ විදිහට හේතුව නිසා හටගත්ත ඵලය හේතුව නැති වෙනකොට නැති වෙනවා නම් ඒ නැති බවද සංකතයි. කුමක් නිසාද ආපහු හේතු ගැටෙනකොට ඇති වෙනකොට අර නැති බව නැති වෙනවා. ඒ නිසා ඇති බව විතරක් නෙමෙයි නැති බව සංකතයි. ඇති බව නැති බව කියන දෙකම සංකතයටයි නිවන නැත්නම් නිරෝධය කියන ඇති බව සහ නැති බව කියන මේ ධර්මතා දෙකකට අයිති දෙයක් නෙමෙයි. අසංකතය තුළ ඇති බව පනවන්න බැහැ නම් නැති බව තුළ පනවන්න යමක් නැහැ. එතකොට මේ ස්වභාවය අපි හොඳට තේරුම් කරගන්නට ඕනේ. එතකොට තමයි අපිට මේ සමුදය සත්‍ය ගැන ඒ විදිහටමයි දැන් අපි කියන්නේ රහතන් වහන්සේලාට උනත් ආහාරය නිසා රූපය ඇති වෙනවා, ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා ඇති වෙනවා, නාම රූප නිසා විඥානය ඇති වෙනවා කියලා මේ ස්කන්ධයන් ඇතිවීමක් තියෙනවා. නමුත් දුක්ඛ සමුදය කියලා පෙන්නපු ඒ සමුදය ප්‍රහාණය වෙලා අපි මම අර මුලින් දේශනාවේ මතක් කළ මේ සමුදය සත්‍යය කියන දෙකම එකක් වුණොත් මේ ස්වභාවය අපිට ලැබෙන්නේ නැහැ. දැන් රහතන් වහන්සේ සමුදය ප්‍රහාණය කරලා නමුත් ස්කන්ධයගේ සමුදයක් නැත්නම් ඇතිවීම නැති කළා නෙමෙයි. ඒක ඇති කරන්න ඕන ධර්මතාවයක් නෙමෙයි. ඒක පිළිගන්න දකින්න තියෙනවා. මෙන්න මේ ධර්මය අපි මනාව තේරුම් කරගත්තොත් අපිට මේ ජීවිතේම මේ දුකෙන් මිදෙනවා කියන ධර්මතාවය අමාරු නැහැ කියලායි මට හිතෙනවා. එහෙනම් සංසාරිකාන් පැහැදිලි කරත් සුගත බණ්ඩාර මහත්මයා කියලා දුනා. අහගෙන ඉන්න කාටත් ඒක හොඳ දැනුමක් කියලා මම කල්පනා කරනවා. අපි ඊළඟ අපේ ශ්‍රාවකයන්ට අපි හිතට අවස්ථාව ලබා දෙන්න ප්‍රශ්න පැහැදිලිව කියන්න. සුන්දර පොහොදිනක් වේවා. මම කලවාණි ලයනල් අමරතුංග කතා කරන්නේ අපේ දේශක හාමුදුරනේ මහදුරුතුමනි. වහන්සේ දේශනා කළ ධර්මයේ තාම ගැඹුරු ධර්මයක්. ඒ ගැඹුරු ධර්මත් එක්කම මගේ සිත ධර්ම දුරට ගැඹුරු තන් විමසා යන්ට අදහසක් පහළ වුණා. මහදුරුතුමා මේ දුක්ඛ සත්‍ය තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන අවස්ථාවේදී ඒක විග්‍රහ කළ ආකාරය බැලුවාම දැන් එතන යම් පිටසන් ලබති කියලා කියනවා. ඒ වගේම යම් පිටසන් ලබති කිව්වත් ඒකත් දුකක් තියෙනවා. එතකොට සමාජයට මේකේ සටහන් කරපු හැම කාරණාවෙම අනිත් පැත්ත බැලුවත් දුකක් තියෙනවා. එතකොට මේ දුකේදී
හැම දෙයක්ම අනිත්‍ය නම් අනිත්‍ය වූ හැම දෙයක්ම දුක නම් දුක්ඛෝ ලෝකෝ පටිච්චෝ කියනවා මුළු ලෝකෙම දුක නම් නිවන් පසක් වෙනතුරු යන අධ්‍යාත්මික ගමන අතරතුර තියෙන සියලුම දේවල් අනිත්‍ය බවත් ඒ දුක ඇති වෙන බවත් දැනෙනවා නම් මේ සම්මුති දුකක්ද එහෙම නැත්නම් පරමාර්ථ දුකක්ද කියලා පොඩි ගැටලුවක් ගැඹුරින් මට ඇති වෙනවා මහදුරුතුමා මේ දුක්ඛ සත්‍යය තවදුරටත් පැහැදිලි කර දෙන්න කියලායි මම ඔබ වහන්සේට කියන්නේ. අමරතුංග මහත්මයාගේ හොඳ ගැටලුවක්. අත්‍තරම දැනගන්න මේක කාගේත් යහපත සඳහා අපි කතා කළ යුතු තිබෙනවා. මොකද යම් පිටකන් ලැබති වගේම අර කිව්වාගේ ලැබති එකක් දුකක්. ඒ වගේම අනිත්‍ය අපේ ප්‍රයෝගයකට දුක අපේ එකට එකතු වීමක් දුක. ඔය ප්‍රශ්නේ මම හිතන්නේ මෙහෙම ඇසීමයි වඩා සුදුසු ප්‍රශ්නය. මේක සම්මුති දුකක්ද පරමාර්ථ දුකක්ද කියන එක නෙමෙයි. කෙලෙස් සහිතවද මේ නිබඳ දුක ලැබෙන්නේ කෙලෙස් රහිත වුණත් නිබඳ දුකක් විඳින්න වෙනවද කියලා මේ ප්‍රශ්නේ අහුවන සුදුසුයි කියලා. මෙතන මට මතක් කරන්න වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ජාති දුක්ඛ ජරා දුක්ඛ කියලා සංකීර්ත වෙන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා පෙන්නපු තැන කෙලෙස් අතිබව නිසා ලෝකයා විඳින දුකක් ගැන මෙතන බුදුරජාණන් වහන්සේ කියන්නේ. අපි කියන්නේ දැන් හිතන දේ නොලැබීම එතකොට අප්‍රියං හා එක්වීම ප්‍රියංගෙන් වෙනවීම කියලා කුමන හෝ යම් කිසි දුකක් විඳිනවා නම් මේ දුකට හේතුව තණ්හාවයි කියන කරුණට යනවා. එතකොට තණ්හාව නැමැති හේතුව නිසායි මේ දුක අපිට ලැබෙන්නේ. එතකොට අපිට කියන්න තියෙන්නේ මේ කෙලෙස් සහිත කෙනා මේ දුක් විඳිනවා. කෙලෙස් වලින් මිදුණු කෙනාට මෙබඳු දුකක් විඳින්න දෙන්නේ නැහැ කියලා. ඒකම අපිට තව කරුණක් මතක් කරගන්නට ඕනේ. මම අර මුලින් මතක් කළ දේ දුක්ඛ සත්‍යයක් දුකක් කියන එක ධර්මතා දෙකක් කියන එකට අපි මතක් කරගන්නට ඕනේ. මොකද දුක්ඛ සත්‍ය තුල දුක තියෙනවායි කියලා අපි මතක් කළොත් ගත්තොත් අපිට ලෝකයේ තුල කුසලයක් වෙන්නත් බැරි වෙනවා. අපි කියමු දැන් රූපී බ්‍රහ්ම ලෝකේ හෝ අරූපී බ්‍රහ්ම ලෝකේ හෝ අසඤ්ඤ තලයේ ගත්තොත් එතන පවතින ස්කන්ධ ටික දුක්ඛ සත්‍යයට අයිති. නමුත් බ්‍රහ්ම රූපී බ්‍රහ්මයේ හෝ අරූපී බ්‍රහ්මයේ හෝ අසඤ්ඤ දෙවියෙක් හෝ දුක් විඳින කායිකව හෝ මානසිකව දුක් විඳිනවා කියන ධර්මතාවයක් විද්‍යමාන නැහැ. නමුත් යම් කිසි කෙනෙකුට කායික මානසික දුකක් තියෙනවා නම් මේ දුක දුකක් තමයි. මේක දුකකුත් වෙන දුක්ඛ සත්‍යයටත් අයිති. දුක්ඛ සත්‍ය කියපු තැන දුක පවතිනවා නමුත් දුක නෙමෙයි. නමුත් ඒ දුක් නොවුනට ඒ ධර්මයට දුක්ඛ සත්‍යයි කියලා තමයි. ඇයි මේ අවස්ථාවේදී මේ වෙලාවේදී මේ ධර්මයේ දුක් නොවුනට මේ ධර්මයේ සමත් වෙනවා කායික මානසිකව නැවත දුක් ඇති කරන වටපිටාව සකස් කරගන්න. ඒ නිසා දුක්ඛ සත්‍ය කියපු තැන ජරා මරණයන්ගෙන් මිදලා නැහැ හැමතැනම. ඒ නිසා ජරා මරණ කියන තැන පනවන්න පුළුවන් සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියපු තැන. ඒ වගේ එතකොට දුක්ඛ සත්‍ය කියලා අපිට පනවන හැමතැනකම දුක නැහැ නොකිය යුතු කුමක් නිසාද ඒ අවස්ථාවට දුක විද්‍යමාන නැහැ කියන අර්ථයෙන් පනවනවා මිසක එහෙම ඒ අවස්ථාවට දුක කියන එක කායික හෝ මානසික හැමතැනම විද්‍යමාන නොවුනට මේ සසර ජරා මරණ ශෝක පරිද දුක් දුම්නස් වලින් නිදිලා නැහැ බ්‍රහ්මයක් වුණත් අරූපී දෙවියෙක් වුණත් ඒ පංච උපාදාන ස්කන්ධ මත්තම නිරුද්ධ නොකොට දුකින් මිදෙන්න විදිහක් නැහැ කියන කරුණත් එකින් තේරෙනවා. මම හිතන්නේ ප්‍රශ්නේ තේරුණාද? මම හිතන්නේ සාහින්ද ඔබ හිතන්න පැහැදිලි කළා. අලංයම සුබවත් නම් දෙන්න හදාම ප්‍රශ්න අහන්නකද ඒ බඳු අයට අද මම හිතන්නේ දුරකථන අංකය වෙනස් කිරීමක් වෙච්ච නිසා ටිකක් අපහසු වෙනක් දන්නවා. නැවතත් මම මතක් කරන්න කැමතියි මේ මැදිරියේ දුරකථන අංකය 27812 අංකයට සාම ගන්න ඔබට පුළුවන්. අපි ඊළඟ අවස්ථාව ලබා දෙන්න කන්නාට අපේ ඊළඟ අසන්න සූදානම් සිටින ප්‍රශ්න තහන්. ස්වාමීන් වහන්සේ දුක්ඛ සත්‍ය රහතන් වහන්සේලා තුනේ ක්‍රියාශීලක වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නේ විඥානමය වශයෙන්. උදාහරණයක් අපි තේරුම් ගන්නට ඕනේ
පංච උපාදාන ස්කන්ධ දුක පිරිසිදු දකින්න පුළුවන් රහතන් වහන්සේලාට. පංච උපාදාන ස්කන්ධයේ පිරිසිදු දකින්නකොට උපාදානයේ දුරු වෙනවා. උපාදාන රහිත වූ ආසෝ රහිත වූ ස්කන්ධ පරිහරණය කරනවා කියලා මතක් කරන්න පුළුවන්. එතෙන්දී පංච උපාදාන ස්කන්ධයක් පරිහරණය කරනවා නෙමෙයි, උපාදාන වූ ස්කන්ධයක් පරිහරණය කරනවා නෙමෙයි. අද අපිට හම්බ වෙන්නේ උපාදාන වූ රූපයක්. අපි උපමාවක් කළොත් මම වූ ශරීරයක් තමයි අපිට හම්බ වෙන්නේ අද. මගේ වූ ශරීරයක් හම්බ වෙන්නේ. මගේ ආත්මය වූ ශරීරයක් හම්බ වෙන්නේ. මේ රූපේ යථා ස්වභාවය නුවණින් තේරුම් අරගෙන මගේ ආත්මයයි කියන මේ දැක්ම නැත්නම් උපාදාන ස්වභාවය දුරු කරලා රූපේ යථා ස්වභාවය අවබෝධ කරගෙන රහතන් වහන්සේලා ස්කන්ධ පරිහරණය කරනවා කියලා මතක කරගන්න පුළුවන්. එතකොට පංච උපාදාන ස්කන්ධ දුක හැම වෙලාවෙම ඇති වෙන්නේ කෙලෙස් නිසායි. මොකද පංච උපාදාන ස්කන්ධ දුක කියන එක අපිට හැම වෙලාවෙම අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේම එකට ගැටගහිච්ච කෙලෙස් සහගත අධ්‍යක්ීමකින් අපිට ලැබෙනවා. නමුත් රහතන් වහන්සේලාගේ මනස හැම වෙලාවෙම වර්තමානයක් තුළ පවතිනවා. මේ වර්තමානයක් තුළ පවතිනකොට වර්තමානයේක ලෝකයේ උපද නිරුද්ධ වෙන ධර්මතාවයක් දකින්න මිසක ඒ වර්තමානයේ ඇත්ත දකින්න උන්වහන්සේලාට අතීතය ඇසුරු කරගෙන අනාගතය ඇසුරු කරගෙන පහළ වෙන ආශ්‍රව ධර්ම යෙදෙන්නේ නැහැ. ඒ නිසා පංච උපාදාන ස්කන්ධ දුක පිරිසිදු දැකලා මොකද ලෝකයේ පිරිසිදු දකින්න තියෙන්නේ පිරිසිදු දැකලා ලෝකෙන් ඈතර වෙන්න. විශේෂයෙන් අපි තේරුම් ගන්නට ඕනේ පංච උපාදාන ස්කන්ධයේ ස්කන්ධ ටිකයි දුක්ඛ සත්‍යය. උපාදානයයි සමුදය සත්‍යය. දුක්ඛ සත්‍යය සමුදය සත්‍යය දෙක එකතු වෙලයි මේ ලෝකේ පැවැත්ම තියෙන්නේ. අපි කොච්චර මේ දුක ගැන දුක ඇතිවීම නැතිවීම ගැන කතා කළත් මේ ශරීරයේ මම කියලා දකිනවා නම් මේ වෙලා තියෙන්නේ මොකද්ද කියලා අපිට තේරෙන්නේ නැත්නම් අපි කොච්චර බණ කතා කරුවත් අපි තාම ඉන්නේ දුක්ඛ අඥාන දුක්ඛ සමුදය අඥාන කියන තැනයි කියන කරුණත් මතක කරගන්නට ඕනේ. චතුරාර්ය සත්‍ය දකින්න කියලා කියන්නේ මේ ස්කන්ධ ටික දුක්ඛ සත්‍ය නේද? දුක නේද? මේ මගේ ආත්මයයි කියන මේ ටික කෙලෙස් නේද? මේ කෙනෙකුට මම මගේ කියලා පේන ටික දුකයි සමුදයයි දෙක එකට එකතු වෙනේද මේ ලෝකේ පවතින කියලා දකින්නට ඕනේ. මෙන්න මේ දැකීමට තමයි සක්කාය දිට්ඨිය දුර වෙන්නේ. එතන සක්කාය දිට්ඨිය කියන කෙලෙස් හැංගිලා නැතින මිත්‍යා දිට්ඨිය නිසා. අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? මේ දුකයි කියලා දන්නේ නැහැ, මේ දුක ඇතිවීමයි කියලා දන්නේ නැහැ. ඒ දෙක නොදන්නකම නිසා නිරෝධය මාර්ගය කියන සත්‍ය දෙක නැති වෙලා තියෙනවා. එතකොට අපි හොඳටම තේරුම් ගන්නට ඕන දේ සක්කාය දිට්ඨිය නැති කරන්න වෙන කිසිම දෙයක් අපිට ඕනේ මේ දුක්ඛ සත්‍යයි කියලා ස්කන්ධ කියන්නේ හැම වෙලාවෙම දුක හැටියට දකින්නට ඕනේ. මේ මම මගේ කියන හැඟීම නැතිනම් කෙලෙස් ටික සමුදය සත්‍යය කියලා දකින්නට ඕනේ. මේ දුකයි සමුදය දෙක එකට එකතු වෙලා ලෝකේ පවතින ලෝකයේ කියලා කියන්නේ සත්‍ය දෙකක් නේද කියන නෝන අපිට ලැබෙන්නට ඕනේ. අපි මම කියලා පරිහරණය කරන තැන සත්‍ය දෙකක් දකින්න ඕනේ මිසක මම චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා නෙමෙයි. මම කියලා අපි දකින්න තැන පවතින සත්‍ය දෙකක් කියන නෝන අපිට ලැබෙන්නට ඕනේ. නමුත් අපිට අපේ ජීවිතය පිළිබඳ අවබෝධයක් නැතුව අපි හැමෝම මම ඉඳගෙන වෙනම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න යනවා නම් ඒක අපිට කියන්න තියෙන දුක්ඛ අඥානං කියලායි. ඉතින් විශේෂයෙන්ම අපි තේරුම් ගන්න ඕනේ දුකයි සමුදයයි කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය දෙකට බෙදෙනවා. සත්‍ය දෙකක් ලෞකිකයි සත්‍ය දෙකක් ලෝකෝත්තරයි. සත්‍ය දෙකක් ලෞකිකයි කියලා කියේ සමුදය සත්‍ය දුක්ඛ සත්‍ය ලෞකිකයෙන් ලෝකයට යන්නේ. තණ්හාව නිසා දුක ඇති වෙනවා, දුකට ආපහු තණ්හා කරනවා, ආයෙ තණ්හාව නිසා දුක ඇති වෙනවා. මේක චක්‍රය. මේකට කියනවා සංසාර චක්‍රය කියලා. යම් කලක තණ්හාව නැති කළොත් දුක කියන එක නූපදිනවා, දුක නූපදිනින් තණ්හාව නූපදිනවා කියලා මේක නිරෝධයට හැරෙනවා. දුක සමුදය දිගිනාගේ දුරු කිරීම නිරෝධය. ඒ නිරෝධය ගැන ඊට අනුව කටයුතු කරන එක මාර්ගය. එතකොට නිරෝධයේ මාර්ගය කියන කරුණ දෙක වැඩිනකොට සමුදය දුකයි දෙක නිරුද්ධ වෙනවා. මේ සත්‍ය දෙක යම් තැනක තියෙනනම් මේ සත්‍ය දෙක නැහැ, මේ සත්‍ය දෙක නැත්නම් මේ සත්‍ය දෙක නැහැ. ඒකට ඒ විදිහට තේරුම් කරගන්න. එහෙම හිතන්නේ මම හිතනවා
අපේ හිතවත් අහපු ප්‍රශ්නයක හොඳ පිළිතුරක් තිබුණා කියනවා. අපේ තව බලාගෙන ඉන්න ප්‍රශ්න අහන්න අපි ළඟ සාකච්ඡාවල කලින් ප්‍රතිදින ප්‍රශ්න අහන ඔබේ නමක් කියනවා නම් වඩා හොඳයි. හලෝ. මම මේ තමුත්තුගම නන්සේන කතා කරන්නේ. හලෝ. තමුත්තුගම නන්සේන කතා කරන්නේ. ඔව් මට දැනගන්න ඕන සංඥාත් දැන් මම රූපයක් හට ගැටෙනකොට මම ඒක මෙනෙහි කරනවා මේ රූපය දැනගැනීම ඉඳීම හඳුනා ගැනීම රූපය ගැන සිතීම මේ පංච උපාදානස්කන්ධය හටගත්ත නැතුණා කියලා මම ඒක මෙනෙහි කරනවා. එතකොට එහෙම මේ කිරීමෙන් මට දැනගන්න රූපයක් දැක්ක කියන්නේ පංච උපාදානස්කන්ධයක් හටගත්ත නැතුණා. ඒ වගේ શબ્දයක් එහෙම කියන්නේ පංච උපාදානස්කන්ධය හටගත්ත නැතුණා කියලා ඒක මෙනෙහි කිරීම අපිට ඒ පංච උපාදානස්කන්ධයන්ගේ හට ගැනීම නැතිවීම දකින්න මට ඒ මෙනෙහි කිරීම උපකාර වෙනවාද කියලා මට දැනගන්න ඕනේ. සම්මත හොඳ භාවනාවේ ප්‍රශ්නයක් අපේ නම් කියන මාත්‍යාවේ ඉස්සරහට උත්තරන ඔබතුමා අහපු ප්‍රශ්නය මට එකක් මතක් කරන්න පුළුවන්. අපි යම් වචනකින් කතා කරනකොට අපේ මනසේ තියෙන අර්ථය කොතනද කියන එක මට කියන්න බෑ. සමහර විට අර්ථ දෙකක් හිතාගෙන අපි එකම වචනේ කතා කරන වෙන්නත් පුළුවන්. නමුත් ඒ තුලින් ඔබතුමා කතා කරපු වචන තුල මම ඒ තරම් දෝෂයක් දැකන්නේ නැහැ. නමුත් මට මෙතෙන්දි මට හිතෙනවා මේ තුල අපි හැම කෙනෙක්ම දැක්කු සැබෑ වූ සත්‍ය අර්ථයක් තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් මම විස්තර කරන්නම්. එතකොට අපි මේ කතා කරන දේ ඔබතුමා මතක් කළ දේ මේකම නම් ඒක වඩා හොඳයි. එහෙම නොනැතිනම් ඒ තුල යම් මට්ටමක වැරද්දක් තියෙනවා. ඒක නිවැරදි කරගන්න. අපි මෙහෙම මතක් කළොත් මේ ස්කන්ධයන්ගේ ඇතිවීම ගැන අපි කියමු දැන් වැලි කොට කියනවා අපි වැඩි කට ගෙනල්ලා දැම්මොත් එකට නකට මේකේ රූපේ පරමාර්ථ වශයෙන් පවතින වැඩි කට කියන්නේ මේ වැඩි කට දන්නේ අනිත් වැඩි කට ගැන අනිත් වැඩි කට දන්නේ අනිත් වැඩි කට ගැන රූපේ ස්වභාවය බඳු මෙබඳු රූපයක් තියෙන තැන අපේ හිතට ඛණ්ඩක් වෙනවා කියන්නේ දැන් අපිට මේ ඛණ්ඩක් විදිහට පේන දේ තමයි හිතට පහළ සංඥාව. එතකොට දැන් නැති දෙයක් තමයි අපිට පේන සංඥාව කියන්නේ නිරුද්ධුව. අපි හිතට පහළ වෙන දෙයට තමයි ඛණ්ඩ කියලා කල්පනා කරන්නේ. ඒක තමයි සංඛාර කදලුපමා කියලා කියන්නේ. ඒක සංඛාරපච්චය විඥාන. කල්පනා කරපු දේ දැනගන්න. එතකොට අපි ඛණ්ඩ කියලා දැනගන්න තැන අපිට හම්බ වෙන රූපේ කවදාවත් විඥාණයට හම්බෙලා නැහැ. විඥානයේ අත්දැකීම අර වෙලිකට තියෙන තැන නුවණින් දකින්න ඕනේ. ඒ බඳු තැනක මේ වේදනා සංඥා චේතනා කියන නාම ධර්මයක් තියෙනවා. මෙහෙම ධර්මතා දෙකක් නිසායි අපි ඛණ්ඩක් කියලා දැනගන්නේ. කියන අර්ථය අපිට තියෙන්න ඕනේ. මොකද අපි අද ඛණ්ඩක් කියලා අපිට රූපයක් හම්බ වෙන තැන නාම රූප කියලා ධර්මතා දෙකක් තියෙනවා. නාම රූප කියලා ධර්මතා දෙකක් තියෙන තැනක අපිට අද හම්බ වෙන්නේ රූපයක් විතරයි. නමුත් අපි මෙතන රූපය කියන්නේ මොකේද නාමය කියන්නේ මොකේද කියලා මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම බලන අපිට නාම රූප දෙක පිළිසින් දැන ගැනීම සිද්ධ වෙන්න ඕනේ. නාම රූප ධර්මයන් පිළිසින් දැන ගැනීම දිට්ඨි සුද්ධිය කියලා කියන්නේ. මේ හැම ධර්මතාවයක්ම මුල් වෙලා තියෙන අන්තිමට මෙන්න මේ දැකීම පිළිසුදු කරගන්නටයි. ඒ නිසා දිට්ඨි සුද්ධිය කියලා කියන්නේ නාම රූප ධර්මයන් පිළිසින් දැනගන්න බව ඒකන සම්පාදනය වෙන විදිහට මේ ස්කන්ධයන් උදේ බලන්නට ඕන. දැන් අපේ සම්මාසයේ මේ මහත්මයාගේ ප්‍රශ්න එකකටක් මතක් අහන්න දෙනවා කියන්නේ රූපයන් දැකීමෙන් පංච උපාදානස්කන්ධයම කියන වචනේ දැක්වෙනවා ඒක. ඒක නම් කොහොම ගන්න බෑ. නමුත් එහෙමයි පංච උපාදානස්කන්ධය කියන තැන මේ ස්කන්ධ වෙනම හටගන්නේ නැහැ. ස්කන්ධ ටික එක තමයි හටගන්නේ. අපි විශේෂයෙන් මෙතන ගන්න තියෙන ස්කන්ධයන් කියනකොට කුපිතයික ධර්මයේ සහජාතයි. හරිද? නමුත් යම් වෙලාවක රූප ගැටීම නිසා ඒක රූපයක් තියෙනවා අපිට යම් දැනගැනීමක් ඇති වෙනකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්ම එකතම උපදිනවා මේක. එහෙම වෙනම අපිට හම්බ වෙන්නේ නැහැ. අපි එහෙම විඥානීය අත්දැකීමට රූපයක් හිතේට හම්බ වෙන එක ප්‍රඥාවෙන් දකින්නේ නාම රූප කියලා ධර්මතා දෙකක් තියෙනවා කියලා. එතකොටයි විඥාණයෙන් දැනගන්න මට්ටමේ යම් කෙලෙසයක් තියෙනවා නම් ඒ සංකලේශී භාවය දුරු වෙන්නේ. මම හිතන පැහැදිලි කරා. අපි ඊළඟ අවස්ථාව ලබා දෙමු.
ඔබ නම් කියලා ප්‍රශ්න අහන්න. අවසරයි. සේවා සම්මයි මම දුම්මල සූරියන් කීරුතේ මම ජීවර වැඩසටහන් දී වුණා. එතනදිත් මේ අපිට අර විතුණන් කීයක් කිව්වා මේ ධර්ම පොත් දෙන්න ගන්න. නමුත් ඒක ගැන හරියට කියාගන්න බැන්න ඒවා දෙතරක් අපිට කියනවා නම් හොඳයි. ඒ වගේම මම අර කඩුගන්නාගේ නන්දසී හාමුදුරුවෝ ඒ හාමුදුරුවන් පිළිබඳව මම ලිපියක් හරිය ඒකන තොරතුරක් ලැබුණේ නැහැ. ඉතින් ඒක හරියට ඒ ලිපිනේ ලියාගන්න පුළුවන් වුණාද නැද්ද කියන එක බැලුවා. ඒ වගේම මම සුදර්ශන හාමුදුරුවන්ගේ ලැබුණු ආරම්භ සේනාසතර ගිහිල්ලා ඒ සුදර්ශන හාමුදුරුවන් ඒ ධර්ම දේශනාවට වැඩතරාන්නට සහභාගී වෙලා තියෙනවා. ඉතින් මට දැනගන්න ඕනේ භාවනා කරනකොට අපි මම ආනාපානසති භාවනා කරනවා ඒකේ එකින් එක දැන් අත උපදිනකොට මේ කන මැරෙනවා ඒ වගේම අනිත් අවස්ථාවන් නැති වෙනවා කියනවනේ. එතකොට අපි යම් කිසි රූපයක් ඇතුළම මේ අපේ හිතට මේක දැනෙන්නේ. ඒ දැනෙන රූපය අපි කොහොමද ඒක අනිත් පංච උපාදානස්කන්ධයන්ට අපි යොමු කරගන්නේ? ඒ පිළිබඳව පොඩ්ඩක් මට තේරුම් කරගන්න පුළුවන්. සම්මත පොඩ්ඩක් අපේ සිල්මාස්නාගේ අසුව මට දැන් ආපු ප්‍රශ්නෙත් මතක නැහැ. එතකොට ප්‍රශ්න දෙකක් තියෙනවා. ප්‍රශ්න දෙකක්. ආනාපාන සතියට මේක සම්බන්ධ නැහැ. එතකොට දැන් මෙතෙන්දී ඒක මතක් කළා ඇහැ උපදිනකොට කන මැරෙනවද කියලා එහෙම ධර්මතාවයක් යෙදෙන්නේ නැහැ. එහෙම යෙදෙන්නේ අපේ මට්ටමට අපි කියමුකෝ එක් අවස්ථාවකට එක් ආයතනයක් නම් උපදින්නේ අනිත් ධර්මයේ ඉපදිලා කියන ධර්මතාවයක් නැත්නම් මෙරිමයි කියන ධර්මතාවයක් සුදුසු නැහැ. එතකොට හැම වෙලාවෙම අපිට පැවැත්ම හැටියට හම් වෙන්නේ ස්කන්ධ පංචකයක්මයි. ඒ හින්දා ඒතර පංච උපාදානස්කන්ධයක්මයි. ඒ හින්දා ඒ ගැන ප්‍රශ්නකුත් නැහැ. මේ ප්‍රශ්නේ මොකද එතුම ඇහුවේ? ආනාපානසතිය භාවනා කරනවා කියන එක පිළිගැස්ුවක් ආයතනවා වෙනවා. එතකොට ආනාපානසතිය වඩන විට අර විදිහේ ස්වરૂපයක් ගැන අවබෝධයක් ඇති වෙනවද? ඔව් දැන් අපි කියමුකෝ එතනදී මනෝමයෙන් අපිට හම් වෙන රූපයක් තියෙනවා නම් මම හිතන්නේ මහත්මයා නැවත ප්‍රශ්නේ අහන්න සූදානම් වෙන අපේ අවස්ථාව ලබා දෙන්න. මට මම මේ ඔය ධර්ම දේශනා වැඩසටහනවලදී මේ ලබනෝදේ පූජ්‍ය පිළිගලාමුදුරන්ගේ ධර්ම ග්‍රන්ථ පරිශීලනය කරන්න හම්බුණා දෙන්නකන ඒ පූජ්‍ය පිළිගලාමුදුරන්ගේ පොත්සාස්යෙන් ධර්ම දේශනා ආශ්‍රයෙන් තමයි මම මේ මට ගැටලුව මතුවනේ. ඉතින් ඒ නිසා මම මේ ඇහුවේ දැන් භාවනා කරනකොට අපි කොහොමද මෙනෙහි කරන්නේ දැන් ඇහැට රූපයක් ඇති වුණාම ඒක දැන් නැවත මතක් වුණාම ඒ ඇහැට නෙමෙයි මේක දැනෙන්නේ ඒක දැනෙන්නේ පිටට. එතකොට ඒක අපි කොහොමද මෙනෙහි කරන්නේ? ඒක කොහොමද අයින් කරන්නේ? ඒක එක ගැටලුවක්. අනිත් එක තමයි මේ අර ධර්ම ග්‍රන්ථ ගෙන්වා ගැනීමේදී මේ ඒ ලිපිනයන් අපිට හරියට ඉක්මනින් ගියා ගන්න බැහැ. එකපාරක් කියන නිසා ඒවා දෙසරයක් විතර කියනවා නම් ඒක ලොකු කුසලයක්. මේ ටිකක් අපිට ඒ පොත් ගෙන්න ගන්න ලැබෙනවා නම් ඒක අපිට කළ හැකි දෙකක් කියන්න පුළුවන්. අපේ අන්තර්ගත මේ ඒකමගේ දහම් ගැටලුවට එතකොට ඇත්තටම මතක් කරන්න තේරෙනවා මම මෙතෙන්ද මතක් කරන්න තියෙන්නේ අපිට ඇහැට පේන කොට ඒ අවස්ථාවේ හිතට උපදින අවස්ථාවේ ඇහැට පේන්නේ. නමුත් මේ එකම තැනකදීවත් බහැර කරන්න යමක් නෑ. අපි මොකද අයින් කරන්න කියන ප්‍රශ්නේ දෙන්නේ නෑ. මෙතන අපි මේ ධර්ම පිළිසිඳ දත යුත්තේ කොහොමද කියන කරුණයි අවශ්‍ය වෙන්නේ. මොකද අපිට අවශ්‍ය වෙන්නේ මේ තුල යම් කෙලෙස් බවක් තියෙනවා නම් ඒ කෙලෙස් සහගත බව දුරු කරන්න මිසක අද පෙර කර්ම ප්‍රත්‍යයට උපන්න ස්කන්ධයවද අපිට නැති කරනවා කියන ධර්මතාවයක් ලැබෙන්නේ නැහැ. අපි උදාහරණයක් හැටියට ගත්තොත් ඔබතුමාට යම් රූපයක් පේනවා කියලා කියන්නේ එතකොට අපි දන්නවා මේ ඇහත් රූපයක් ගැටීම නිසා සිත් උපදිනවා. සිත් ඉපදීම නිසා මේ වේදනා ස්පර්ශ නිසා මේ වේදනා සංඥා චේතනාවේ නාම ධර්ම ඇති වෙනවා නම් මේ ඇහත් රූපයක් විඳින්න නැති වෙනකොට මේ වේදනා සංඥා චේතන නාම ධර්ම නැති වෙනවා කියලා ඔබතුමා දකින්නට ඕන. එතකොට අපිට ඒ ධර්ම නිරුද්ධ වුණාට දසුපුදේ කියන විදිහට මනසට අරඹ සිටිනවා. ඒ අවස්ථාවේදී අපි එතන හඳුනා ගන්නට ඕනේ දැන් මේ මනස ධර්මාරම්මනත් මනෝ විඥානත් කියන ධර්මතා නිසා විද්‍යමාන නිසක දසුපුදේ නෙමෙයි කියන එක ඒ අවස්ථාවට හඳුනා ගන්නට ඕනේ. මනෝ සම්පස්යෙන් අපි කියමු මෙහෙම ඉන්නකොට අපිට gedara අපිට මතක් වෙනකොට අපි දැනගන්නට ඕනේ දැන් මේ gedara මතක් වෙනවයි කියන සිද්ධියද වෙන්නේ මනස ධර්මාරම්මනත් මනෝවිඤ්ඤාණ නිසා. ඒක තමන්ගේම මනසෙන් උපන්න දෙයක් තමන්ම සිහි කරගත්ත මිසක බහැර යමක් කියුණා නෙමෙයි කියන එක හඳුනා ගන්නට ඕනේ. තාපස්යෙන් ගත්තොත්
අපිට දැකපු දේ අහුණු දේ දැනෙන දේට දැනෙන දේ දැනගත්ත දේට සම්බන්ධයක් නැති බව අපිට අවබෝධ කරගන්නට ඕනේ. දුක්ඛ මත්තන් දැකපු දේ දැකීම අවසන් වෙනට ඕනේ. දැකපු දේ ආයෙ දැනගන්න හෝ දැනගත්ත දේ දකින්න නෙමෙයි. අහුණු දේ දකින්න හෝ දකින්න දේ අහිනව නෙමෙයි. ඒ ආයතනය නිසා යම් ධර්මයක් හටගත්තොත් ඒ ආයතනයගේ නැතිවීමෙන් ඒ ධර්මයේ නැති වෙනවා කියන අවබෝධයක් ලැබෙන්නට ඕනේ. මෙන්න මේ විදිහට අපිට මේ ආයතනයන්ගේ ඇතිවීම නැතිවීම බලන්නට ඕනේ. මම හිතන කාරණා තමයි වෙනවට සාහිත්‍යයෙන් පැහැදිලි කළා කියලා. ආනමතත් වෙනත් නැතිවීම අපි කරන්න අප්‍රමාදයේ කියන ධර්ම සංකේතය ගන්න කරුණා කළා. පූජ්‍ය මොරගොල්ලේ සුමන යෝගී හිමි ශ්‍රී රෝහණ යෝගාශ්‍රමය පුහුල්වල කියන ලිපිනයක ලියනා කරන්න ප්‍රතිචාරක මුද්‍රාත් සමග මොරගොල්ලේ සුමන යෝගී හිමි ශ්‍රී රෝහණ යෝගාශ්‍රමය පුහුල්වල කියන ලිපිනයක අද ඒ ධර්ම ක්‍රමයේ පමණයි ඔබට දැනුම් දීමට තිබෙන්නේ. ඒක අමතරව ඉල්ලීමක් කරලා තිබුණා අන්තර්ජාල භාවන බෞද්ධ සංගමයකින් ඒ සංඝයේ නව තාර්කික ක්‍රමානුව අන්තර්ජාලවල ලෝකයේ බුදුදහම හඳුන්වා දීමට අවශ්‍ය කරන මෙවලම් සීදී පැටි ආදී දේවල් නිෂ්පාදනය කිරීමට උදව් කරන්න කැමති අය ලිපිනයක් කරලා තිබුණා. ඒක උනන්දු වෙන්න කියලා අපි ඒක බොහොම අහිංසක ඉල්ලීමක් විතරයි මේ විතරක් ප්‍රචාරය කළේ. ලිපිනය හැටියට තිබුණේ අන්තර්ජාල වූ බෞද්ධ සංගමයේ 40 වෙනි එක අමුණුගොඩ ඉඹුල්ගොඩ. ජම්පහගත්තේ අමුණුගොඩ ඉඹුල්ගොඩ ලිපිනය තමයි ඒ අන්තර්ජාල සඳහාවන බෞද්ධ සංගමයේ තියෙන්නේ. ඒක උබන්දු උනන්දුවක් දක්වන්නත් කරනා කළා. ඒ වගේ අයට උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ. අපි ඊළඟ අපේ අගන්නත් අවස්ථාව ලබා දෙන්නම්. ඔබේ ප්‍රශ්නත් තියෙන අහන්න. සෝරුවන් තරණයි සාමිදුරෝනේ සෝරුවන් තරණාරි කරන හිතන්නේ මම ප්‍රශ්නය මාර්ගස්ත පුද්ගලයයි පලස්ත පුද්ගලයයි වශයෙන් පුද්ගලය 8 දෙනෙක් ඉන්නවා. එතනදී නිවන කියන සත්‍යය මේ රහස් කියන තත්ත්වයට අතර ඒකට අවස්ථාවල් 9ක් සඳහන් වෙනවා. මෙතනදී හාමුදුරුවනේ රහතන් වහන්සේ නිවන මේ සියලු දෙක අතර සත්‍යය කොහොමද හඳුනන්නේ ඒක කරන්නේ. එහෙනම් තමයි ඒක නමුත් ප්‍රශ්නය අහුවා මේ මාර්ගස්ත පලස්ත කියන අටයි නිවනයි කියලා 9ක් අතර තියෙනවා වගේ නේද ප්‍රේමී කියලා. අතටම මෙහෙමයි අපි කියමු මාර්ගය සහ ඵලය කියන දෙකම සංකතයි. හරිද? අරිහත් මාර්ගයත් අරිහත් ඵලය සංකතයි. අරිහත් මාර්ගයේ ඵලය තමයි ප්‍රතිඵලය තමයි අරිහත් ඵලය. මෙතනදී අපි කියමු අරිහත් ඵලය කියන තැන තමයි අපිට රහතන් වහන්සේ කියලා කියන්නේ. මෙතනදී මෙතන කියන උපදිශේෂ. උපදිශේෂයක් කියන තව ස්කන්ධ සහිතව ක්ලේශ පරිනිර්වාණයක් තමයි මෙතනදී තියෙන්නේ. ඒ හින්දා මේ නිවන කොටස් දෙකකට හඳුන්වන මුලින් ක්ලේශ පිරිනිවෙනවා. ඊට පස්සේ ස්කන්ධ පරිනිර්වාණය කියලා ධර්මතාවයක් තියෙනවා. මේ ජීවිත සම්පති අවසානයේදී දුක්ඛ ස්කන්ධයන්ගේ නිරෝධයකුත් තියෙනවා. ඒ දුක්ඛ ස්කන්ධයන්ගේ නිරෝධය අපිට පණවන්න පුළුවන් කමක් නැහැ. ස්කන්ධයකින් හේතුව සහ ඵලය කියන දෙදෙනාගේ නිරෝධයෙන් අසංකතයකට මේමක් තියෙනවා. එතකොට එහෙමම බලනකොට මේ මාර්ග ඵල කියලා මේ අරියත් මාර්ගය අරියත් ඵලය කියපුතන අපි රහතන් වහන්සේ කියලා හඳුන්වනවා. මෙතන කියන සෝපදිශේෂ නිබ්බාන. උපදිශේෂයක් හැටයි උපදී කියනකොට අපි තේරුම් ගන්නට ඕනේ. ගොඩක් දෙනෙක් මේ වචනේ වරද්ද ගන්නවා. උපදී කියනකොට කෙනෙක් කියනවා උපාදාන කියනවා කෙලෙස් කියනවා. නමුත් එහෙම කිව්වොත් වරදිනවා. රහතන් වහන්සේට උපාදාන ශේෂයක් කියන කෙලෙස් කියනවා කියලා. උපදී කියන වචනේ බෙදනවා. කාම උපදී, ඛණ්ඩ උපදී, ක්ලේශ උපදී, අභිසංස්කාර උපදී කියලා හතරකට බෙදනවා. රහතන් වහන්සේට කාම උපදී දුරුයි, ක්ලේශ උපදී දුරුයි, අභිසංස්කාර උපදී දුරුයි. නම් ඛණ්ඩ උපදී කියන ටික තියෙනවා. මේ ස්කන්ධ උපදී තියෙන නිසා උපදිශේෂයක් තියෙනවා. ඒ නිසා රහතන් වහන්සේ තණ්හාව නැති කළා. මෙතනදී මේ ප්‍රභේදය තමයි මේ ධර්මතාවයෙන් පෙන්වන්නේ කියන එක මට මතක් කරගන්න. එහෙනම් තමයි අපි ඊළඟ අසන්නට අවස්ථාව ලබා දෙන්නා. ප්‍රශ්න අහන්න දෙනවා කියලා. ස්වාමීන් වහන්සේ මේ පිළිවෙල ගැන කතා කරන්න දුන්නගන්නේ මට දැනගන්න ඕන නේව සංඥා නා සංඥාවකට කියන එකයි සංඥා වේදීක නිරෝධ සමාපatti කියන එකයි මේ දෙක දෙකක්ද නම් ඒක වෙනස මොකක්ද කියලා දැනගන්න කැමතියි.
ඔව් සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ සියලුම සංඥා වේදනාවන්ගේ නිරෝධය. එතකොට සංඥා වේදනාවන් ගැන සංඥා වේදනාව නැති බවට කියනවා සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියලා. හැබැයි ඒක චිත්ත සමතයක් එක්ක සාත් කරගන්න පුළුවන් දෙයක්. ඒක සමාපත්තියක් වෙන්නේ. ඒකද සංකතයි. මේ සංඥා නාසඤ්ඤා තලයේ කියලා කියන්නේ සංඛාර අවශේෂ තරත්ම. මේ ලෝකයේ තුල අපිට පුළුවන් අපි කියමු ප්‍රථම ධ්‍යාන සංඥාව අතහරිනවා අපි හැම වෙලාවෙම ဒုတိ ය ධ්‍යාන සංඥාවට හිත තබලා. ဒုတိ ය ධ්‍යාන සංඥාව අතහරින්න අපි තෘතිය ධ්‍යාන සංඥාවට හිත තබලා. මේ වගේ එක ධර්මතාවයක් අතහරින්න තව ධර්මතාවයකට හිත තබලා. අන්තිමට මෙහෙම ගියාම ආකින්චායතන කියන සමාපත්තිය අපිට අතහැරෙනවා නේව සංඥා නා සංඥායතන කියලා. ඒ කියන්නේ සංඥාව ඇස කියන්නත් බැරි නැත කියන්නත් බැරි මට්ටම දක්වා ඉතාම සියුම් වෙලා. ඒ තරමටම මේ සංඛාර අවශේෂ මට්ටම දක්වාම චිත්තය වැඩි සියුම් වෙලා. නමුත් සංඥාවක් තියෙනවා. මේ සංඥාවක් තියනවද නැද්ද කියලා පණවන්න පුළුවන් කමකුත් නැති තරමට වැඩිලා. නමුත් ඒක සංකතයි. නමුත් ඒ තුලද සංඥා භවය යන ගණිතම යනවා එක. එතකොට ඒ තුල නේව සංඥා නා සංඥා තලයේ කියන එකේ ප්‍රතිපාදය තමයි විඥානයට අධ්‍යක්ීමක් නොලැබෙන බව. ඒ හින්දා ඒක විඥාන පිටියක් නෙමෙයි. නේව සංඥා නා සංඥා තලයේ කියන එකේ පැවැත්ම ඒ විදිහට වීමෙන් සංකාරවශේෂ විදිහට ඒ සංඥාව ඇතිමත කියන තත්ත්වයටපත් වෙන්න බැරි එක විපාකයේ පැත්තෙන් තමයි බලන්න තියෙන්නේ. මොකද එතන විඥාන පිටියක් නෙමෙයි. අසංඥා තලයයි නේව සංඥා නා සංඥා තලයයි විඥාන පිටියක් නෙමෙයි. ඒ දෙක මේ හැර අනිත් හතට අනිත් ධර්මයන්ට කියනවා සත්‍ය විඥානත්‍ය කියලා. එතකොට නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ අත සහ නැත කියන මට්ටමටවත් සියුම් වෙච්ච සංඥාවක් කියනවා නෙමෙයි. වේදනා සංඥාව සියලු ආකාරයෙන්ම නිරුද්ධ වෙන බවම පෙන්වනවා. ඊට අපි දත යුතුයි නිරෝධ සමාපත්තිය සංඥා නිරෝධයක් වශයෙන් යා යුතුයි. මේ සංඥා නා සංඥා ආයතනේ සංකාර සමාපත්තියක් වශයෙන් යා යුතුයි කියලා. මොකද සංඥා සමාපත්තිය වශයෙන් පැමිණීමේ නිස්සාව නේව සංඥා නා සංඥා තලයේ නිරෝධ සංඥා වශයෙන් පැමිණීමේ නිස්සාව සංඥා වේදිත නිරෝධ සමාපත්තිය. එතකොට මෙන්න මේ ධර්මතා දෙක තේරුම් කර ගන්නට ඕනේ. විශේෂයෙන්ම මේ තුලින් අපිට හොඳ ධර්මතාවයක් ලැබෙනවා. මේ ලෝකේ සමතේ කියන කාරණාවයි විදර්ශනා කියන කාරණාවයි යථාර්ථය. මොකද හැම වෙලාවෙම චිත්ත භාවනාව කරනකොට සමතේට අපිට හම්බ වෙන්නේ එක ධර්මයක් ප්‍රකට වෙන්නේ තව ධර්මයක් අතහැරීමෙන්. තව ධර්මයක් අතහැරීමෙන් තව ධර්මයක් ප්‍රකට වීමෙන්. එතකොට මෙහෙම මේ විදිහට ගියාම අපිට හැම වෙලාවෙම යම් ධර්මයක පැවැත්මක් මතයි කියන්නේ. මේ අපි අට සමාපatti පිළිවෙලින් ගියාම ආකාස සංඥායතන කියන සමාපatti අතහරින්නේ අපිට විඥානංචයතන කියන සමාපත්තිය උපදවාගෙන. විඥානංචයතන කියන සමාපatti අතහරින්නේ ආකින්චයතන කියන සමාපත්තිය උපදවාගෙන. ආකින්චයතන කියන සමාපatti අපිට අතහරින්නේ නේව සංඥා නා සංඥායතන සමාපත්තිය උපදවාගෙන. ඒ වුණාට නේව සංඥා නා සංඥායතන කියන සමාපත්තිය තුළ සමාපත්තිය ගැන නෝන නැතිකම ඒක අවිද්‍යාව කරනවා. කෙලස් නැති බව නොදන්නාකම අවිද්‍යාව. ඒකම ඒක තරත්ම වෙනවා. වෙනත් බාහිර කෙලෙසයක් මොකුත් නෑ. නමුත් ඒ ධර්මයේ තුල ඇති ඒ ධර්මයන් ගැන නුවණ නැතිකම ඒකට තියෙන කෙලෙස වෙනවා. ඒ නිසා කල්ප 84000කින් පස්සේ හරි නැවත ආපහු මේ ලෝකයට නැත්නම් මේ දුකට ආපහු පැමිණෙනවා. ඒ නිසා ඒකද දුක්ඛ සත්‍යයයි ඒකද තුන් භවයටයි. නමුත් නිරෝධ සමාපත්තිය කියන කාරණාව කියන්නේ හැම වෙලාවෙම සංඥා වේදනාවන්ගේ නිරෝධය හුරු කිරීම. සංඥා වේදනාවන්ගේ නිරෝධය නැවත නැවත හුරු කිරීමෙන් මේ සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ නිරෝධය කියන කරුණත් අපි හොඳට තේරුම් කරගන්න ඕනේ. නිරෝධය කියන කාරණාවත් ධර්මතා දෙකකින් පවතිනවා. ඒ කියන්නේ අවිද්‍යාව සහගතවත් නිරෝධය කරුණු කරන්න පුළුවන්. සම්මා දිට්ඨියට නිරෝධය කරමුන කරන්න පුළුවන්. ඔක හොඳට මම හිතන්නේ කාට හරි බලා ගන්න ඕන මධ්‍යම නිකාය මූලපරියාය සූත්‍රය බැලුවොත් ඒක පෙන්වන්න පුළුවන්. දැන් ওই නිවන උනත් මේ උපාදාන කරන හැටි මූලපරියාය සූත්‍රයෙන් පෙන්වනවා.
කුමක් නිසාද නිරෝධයේ තියෙන ධර්මතාවය පිළිබඳව පැවැත්ම යම් කිසි කෙනෙකුට නැත්නම් ඒ කියන්නේ නිරෝධය කියන එක සම්මා දිට්ඨිය තුල උපන්නේ නැත්නම් මේ ප්‍රශ්නේ තියෙනවා. ගැඹුරු දේවල් ඉතින් බොහෝ දෙනෙකුට එක්වරම අවබෝධ නොවෙනවා වෙන්න පුළුවන්. ගැඹුරු දේ ටිකක් ක්‍රමානුකූලව හිතමු කරනකොට ඒක වැරදිවෙව ඇති. අපේ ඊළඟ විතරක සූදානම් වෙන ප්‍රශ්න අහන්න. සම්මා සම්බුද්ධ සරණයි ගරුතර ස්වාමීන් වහන්සේ ආලිපාල මහත්මයාණෙනි මම සමන්තේ මොකටද කතා කරන්නේ? ගම්මීර පන්නේන සුදේශිකාණී අපි කාල ගැඹුරු ධර්ම දේශනා කරේ. අත් වශයෙන්ම මේ ධර්ම ගැන ටිකක් විමසිල්ලෙන් බලනකොට මට නම් තේරෙන්නේ ගරුතර ස්වාමීන් වහන්සේ අපි නැති දෙයක් ඇති හැටියට අරගෙන ඕක නැති කිරීමට ගන්න ව්‍යායාමයක් එකක්. අනිත් එක මෙතන තියෙනවා දැන් කම්මස්සකාරකෝ නැති විපාකස්සත ඒ සුද්ධ ධම්මා පවත්තන්තේ සම්මේ පරවදස්සන් කියලා එහෙමත් නැති. මෙතන ශුන්‍යතා විමුක්තිය අනිමිත්ත සුඛය තමයි මෙතන උගාත්ම මේ අපිට ගතේ විත්තේ මොකද මේක වර්තමානයේම අවබෝධක සාක්ෂාත් කළේක ධර්මයක් කියලා ඒ කාණ්ඩ තමයි විද්‍යාඥයන් මාසේ රතනසෝසේ දික්තිංච අනුක ගම්ම සීලව දස්සනේන සම්පන්නෝ කාමේසු විනය දේතන් නැහි ධාතු ගබ්බ කිසිම දෙස්කේකට නොවැටි අවබෝධ කටයුතු ධර්මයක් මේ කර්මකල්ලා උදේ ප්‍රශ්නේ තියෙනවා. මේක මේ ගාදිතර ස්වාමීන් වහන්සේ අපි අවබෝධ කළ යුතු අවස්ථාවයි කියලා මම අහන්නේ. බොහොම සිද්ධ. කොහොමදයි සමන්ත සමාජයේ ප්‍රශ්න කොට පුනා වහන තේරුම් ගත්ත ක්‍රමයක අපි දෙක තුන ප්‍රශ්න තුන ඒක ඉතල මතක් කරන්න ඕනේ අනිමිත්ත ශුන්‍යත අපනිහිත වෙච්ච පමණකින් ඒක තථාගතයන් වහන්සේ දේශනා කළ නිවන වෙන්නේ නැහැ. මොකද මේ ශාස්ත්‍රයෙන් පිටත් අනිමිත්ත චේතෝ විමුක්ති අප මේ ශුන්‍යත චේතෝ විමුක්ති ආකාසඤ්ඤාත චේතෝ විමුක්ති විඥානංචායත චේතෝ විමුක්ති අපමාන චේතෝ විමුක්ති කියන චේතෝ විමුක්ති තියෙනවා මේ ශාස්ත්‍රයෙන් බහැරයි. මේ ශාස්ත්‍රයේ ශුන්‍යත අනිමිත්ත චේතෝ විමුක්ති තියෙනවා. එතකොට මේකේ වෙනස අපි හඳුනා ගන්නට ඕනේ. වෙනස හඳුනා ගැනීම මත තමයි අපිට අපි සම්පාදනය කළ යුත්තේ මොකක්ද කියන කාරණාව එන්නේ. ඕක මම හිතන්නේ විස්තර වශයෙන් තේරුම් ගන්නට ඕන නම් මජ්ක්‍ධිම නිකායේ වේදල්ල සූත්‍රය වගේ මහ වේදල්ල සූත්‍රය වගේ බැලුවොත් මේ වෙනස්කම් බොහොම ලස්සනට පැහැදිලිව පෙන්වලා තියෙනවා කියලා හිතනවා. ඒක තේරුම් ගන්න පුළුවන් කියලා. ඒකම අපි ওই පිළිබඳව තව ටිකක් මතක් කළොත් අනිමිත්ත චේතෝ විමුක්තිය අපනිහිත චේතෝ විමුක්තිය ශුන්‍යත චේතෝ විමුක්තිය කියලා නිවනටත් හඳුන්වනවා. ඒ චේතෝ විමුක්තියයි එතකොට මේ ශාස්ත්‍රයෙන් බහැර චේතෝ විමුක්තිය වෙනස මොකක්ද කියන එක තේරුම් කරගන්නවා නම් තේරුම් කළොත් ඒකදී අපි කියමු සරිත් මහ රහතන් වහන්සේ සහ කොටිත මහ රහතන් වහන්සේ අතර වෙන ධර්ම සංවාදයකදී සරිත් මහ රහතන් වහන්සේගෙන් කොටිත මහ රහතන් වහන්සේ මේ ප්‍රශ්නය අහනකොට සරිත් මහ රහතන් වහන්සේ උත්තර දෙනවා එවත්නි අර්ථ වශයෙන් නොඑක් වූ පදබ්බෙන්ජන වශයෙන් එක් වූ ධර්මතාවයකුත් මේ තුල තියෙනවා. පදබ්බෙන්ජන වශයෙන් කියන්ගෙන් වූ අර්ථ වශයෙන් වූ ධර්මතාවයකුත් තියෙනවා. මේකදී තුනනවා මේ ශාස්ත්‍රයෙන් බහැර යම් කිසි කෙනෙක් සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් එක්ම අනිමිත්ත සංඥාව මෙනෙහි කිරීමෙන් අනිමිත්ත චේතනාවට සම්බන්ධ පුළුවන්. මේක මේ ශාස්ත්‍රයෙන් බහැරයි. ඊට මේ ශාස්ත්‍රය තුල රාගය නිමිත්තක්, ද්වේෂය නිමිත්තක්, මෝහය නිමිත්තක්. රාගය නැති බවින් අනිමිත්තයි, ද්වේෂය නැති බවින් අනිමිත්තයි, මෝහය නැති බවින් අනිමිත්තයි. මේ අනිමිත්ත චේතෝ විමුක්තිය මේ ශාසනය අසුරු කරන අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා. එතකොට මේ චේතෝ විමුක්තිය සම්පාදනය කරන රාග, ද්වේෂ, මෝහ නැති බව කියන කාරණාව අපි තේරුම් කරගන්නේ කොහොමද කියලා අපි තේරුම් කරගන්නට ඕනේ. මොකද ඒක තුල තමයි ගොඩාක් ඉම්බවකට යන්නේ. අපි මෙහෙමයක් කළොත් අපිට මේ හැම දෙයක්ම නැති බව අරමුණු කරන්න පුළුවන්. සියලුම නිමිති නැති බව අනිමිත්තයි. ඊට පස්සේ මේ අනිමිත්තයි කියන බව අපිට නිමිත්තක් කියලා අපි දන්නේ තියෙන මේක හිත උපාදාන වෙනවා. ඊට පස්සේ මේ ශාසනය තුල සියලුම සංකත සියලුම නිමිත්තෙන්ගෙන් අනිමිත්තයි. ඊට පස්සේ මේ ආර්ය ශ්‍රාවකයන්ට හොඳ නුවණක් තියෙනවා. සියලුම නිමිත්තෙන්ගෙන් අනිමිත්තයි නමුත් එක්ම අනිමිත්තයි කියන නිමිත්ත කියනවා. ඒ අනිමිත්තයි කියන නිමිත්තද සංකතයි පටිච්චසමුප්පන්නයි කියන නුවණක් ඇති වෙනවා. මේ නිසා ඒ අනිමිත්ත සංඥාව තුළ තියෙන නිමිත්ත රාග දේශ මොහ රහිත නිසාම මේ ශාසනයේ අනිමිත්ත සංඥාව එළඹ සිටිනවා.
මොකද මේ අනිමිත්ත කෘතෝයුක්තිය ගැන කතා කළත් මේ නුවණ නැති වුණා. ඊට පස්සේ ශුන්‍යතාවය ගැන පෙන්නනවා. සියලුම ධර්මතාවයන්ම ශුන්‍යයි. නමුත් ශුන්‍යයි කියන ධර්මතාවයෙන් අශුන්‍යයි කියන නුවණ තියෙන්න ඕනේ කියනවා. එතකොට මෙන්න මේ බවට අපිට නුවණ තියෙන්නට ඕනේ. එහෙමයි. මම හිතනවා සමන්තර මහත්මයා සතුටු වෙයි ගැඹුරින් මේ කර්ම විස්තර කරලා දීම ගැන. අපි ඊළඟ අවස්ථාව ලබා දෙමු. බුද්ධාලයි අපි ආවදුරනේ මම තේරුම් අරන් කියන හැටියට සලායතන අරමුණු හා ගැටීමෙන් තමයි මේ පංච උපාදානස්කන්ධය හටගන්නේ කියලා මට ඒක මම ඒ තේරුම් අරන් තියෙනක හරිද කියන එක මට අවබෝධ කරලා දෙන්න. අනිත් එක තමයි දැන් අපි හැම වෙලේම රූපය දැන් ඇසට රූපයක් දැකීම ගැන තමයි හුඟක් වෙලාවට උදාහරණ වශයෙන් ඉදිරිපත් කරන්නේ. එහෙම කනට අපි හිතමු මිහිරි ගීතයක් අහුණා කියලා. ඒ අසුණු ගීතය දැන් පංච උපාදානස්කන්ධය දෙවි යන ආකාරය කොහොමද කියන එක මට පැහැදිලි කරලා දෙන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මම පාලමාවතිගමෙන් සිටියානන්දිනී පෙරේරා. සුසල කරමාස්කේ ගැටලුවේ දෙකක් ආරම්භ අපි සලායතන ගැටීමෙන් සාද පංච උපාදානස්කන්ධ හටගන්නේ කියලා පළවෙනි ප්‍රශ්නෙට අපි උත්තර දුන්නොත් එතෙන්දී මට මතක් කරන්න වෙනවා මෙන්න මෙහෙම අපි මේ පංච උපාදානස්කන්ධ කියන තැන පොඩ්ඩක් දැනගන්නට ඕනේ. මම මුලින් මතක් කළා අපි උපාදානස්කන්ධ කියන තැන කෙලස් දකින්න එපා. මේක උපාදාන වූ ස්කන්ධ. මේ ස්කන්ධයන් කෙරෙහි පවතින උපාදානයක් තියෙනවා. මේ උපාදානයයි කෙලස් අපිට උපාදානස්කන්ධ කියනකොට මේ දෙකම එකට එකතු වෙලා හම්බ වෙන්නේ. අපි ඔකට මෙහෙම කළොත් සීනි බෝතලේ කියලා කියනකොට අපි නිකන් සීනි ටික උපාදානය වගේ කියලා ගත්තොත් බෝතලේ කියන එක ප්ලාස්ටික් කියලා ගත්තොත් සීනි බෝතලේ කියන තැන අපිට තියෙනවා සීනි බෝතලේ දෙකක්. බෝතලේ කියන්නේ සීනි නෙමෙයි, සීනි කියන බෝතලේ නෙමෙයි. නමුත් මේ දෙක එකට තියෙන නිසා අපි සීනි බෝතලේ කියලා කියන්නේ. ඒ වගේ උපාදානය කියන එක අපි සීනි වගේ ගත්තොත් බෝතලේ ස්ප්‍රිට් බෝතලේ වගේ ගත්තොත් ස්කන්ධ කියපු ටික බෝතලේ වගේ ගත්තොත් උපාදානය ස්කන්ධ දෙක එකට වෙලයි දැන් අපිට උපාදාන ස්කන්ධ තියෙනවා. එතකොට මේ හැම වෙලාවෙම උපාදාන ස්කන්ධ හැදෙනවා කියන තැන ස්කන්ධ හැදීම දකින්න එපා කෙලෙස් එක්ක. මෙහෙම හැදෙන ස්කන්ධ වලට මේ කෙලෙස් දැකගෙන තියෙන්නේ. එහෙමයි අපි උපාදාන ස්කන්ධ කියන්නේ. මොකද අපිට හම් වෙන්නේ උපාදාන නිසා. නමුත් ස්කන්ධයන් ඇතිවීම ගැන කවදාවත් ස්කන්ධයන් ඇතිවීමට වර්තමාන කෙලෙසක් තියෙනව නෙමෙයි. බෝතලේ තුල සිහි තියෙනව නෙමෙයි. බෝතලේ වීදුරු වෙන්න පුළුවන්, ප්ලාස්ටික් වෙන්න පුළුවන් නේද? එතකොට ඒ වගේ ආයතන ගැටීම නිසා පංච උපාදාන ස්කන්ධය හැදෙනවා කියලා මතක් කරනවා මම. එතකොට ඒ අවස්ථාවේදී ගන්න එපා ඒ ස්කන්ධ තුල කෙලස් තියෙනවා කියන කරුණ. මම කියන කරුණ සමහරට පැහැදිලි වෙනවා ඇති. එහෙම හටගන්නා වූ ස්කන්ධයන් යටිපතු නොදැන උපාදාන වෙච්ච නිසා මේවට උපාදාන ස්කන්ධ කියන්නේ. ඒ නිසා මේ ස්කන්ධයන්ගේ ඇතුළත බලලා මේ කෙලස් ටික අයින් කරන්න පුළුවන්. මේ බෝතලෙන් පහු කාලෙදි සීනි ටික අයින් කරන්න පුළුවන් වෙන්නේ සීනි බෝතලේ දෙක එකක් නොවුණු නිසා. දෙන්න තිබුණ නිසා. ඒ වගේ මට පස්සේ මේ බෝතලේ ලුණු දාන්නත් පුළුවන්. එතකොට මට කියන්නේ පොරදයක් දාන්න පුළුවන්. එතකොට ඒක කියන්නේ ලුණු බෝතලේ කියලා. ඒ වගේ මේ ස්කන්ධයන් මට උපාදාන වෙලා තියෙනවා නම් ස්කන්ධයන්ගේ සලායතන ගැටීම නිසා ස්කන්ධයන්ගේ ඇතිවීම දැකලා උපාදානිය මට නැති කරන්න පුළුවන්. නමුත් මට හඳුන්වන්න දෙන්නේ දැන් අපි ඉන්න මට්ටමට උපාදාන ස්කන්ධ කියලා. නමුත් උපාදාන දුරේට දවසකට කියන්නේ නැහැ උපාදාන ස්කන්ධ කියලා. නන්දකර මහත්මිය විශේෂයෙන් නහුවනේ රූපය ගැන විතරයි බොහෝ විට අපි අවබෝධ කරගන්න ගන්නේ. ලස්සන සංගීතයක් වගේ දෙයක් කරනවා මේ පහතම දෙවියන්ට. නමුත් මෙතෙන්දි මම තවදුරටත් මතක් කරනවා කාම භවයේ සත්‍යයන්ට වැඩිපුර කෙලෙස් ඉඳලා තියෙන්නේ සංයෝජන ඇතුළත තියෙන රූපය හරහා. උදාහරණයක් මම කිව්වොත් අපි පෙරගදියක් කියනකොට පෙරගදියක් ඔබට මතක් වෙයි රූපයක් ලස්සන. එතකොට මේ පෙරගදිය ගැටම හඳයි කිව්වොත් ඒත් ඔබට මතක් වෙන්නේ ඒ රූපෙමයි. මේ පෙරගදිය සුවඳයි කිව්වොත් ඒත් ඔබට මතක් වෙයි ඒ රූප සටහන. මේ පෙර රහයි කිව්වොත් ඒත් ඔබට මතක් වෙයි මේ රූප සටහන. පෙරගදියක් ඇඟට වැටුණ කියලා කිව්වොත් ඒත් ඔබට මතක් වෙයි මේ සටහන. අපිට මේ ආයතන 6ම එන මේකට කියන කාම සංඥාව කියලා
මේ ස්පර්ශ ආයතන හය වෙන කරලා දෙන්නේ නැති එකම සංඥාවක් වෙන්න බව තියෙන කාම භවයේ සත්‍යන්නේ රූප සංඥාව හා බැඳිලා. මේ රූප සංඥාව තමයි ප්‍රකට. ඒකයි ಜಾති අන්ද කෙනෙකුට මේ ධහම තේරුම් ගන්න බෑ කියලා කියන්නේ මේ ප්‍රගත්ම ලියා ගන්න තියෙන්නේ මෙතනම නිසා. ඒ නිසා යටි වැඩිපුර හැදෙන්නේ මතක් කරන්නේ ඒ රූප සංඥාව වගේම ශබ්ද රූපයක් තියෙනවා නම් ඒක රූපේ ඒ ශබ්ද රූපයේ ගැටීම නිසා තියෙන වේදනාව වේදනා ස්කන්ධේ ශබ්ද සංඥාව සංඥා ස්කන්ධේ ශබ්ද ආරම්භය ඇති චේතනාව සංස්කාර ස්කන්ධේ සෝත විඥාන විඥාන ස්කන්ධ මධ්‍යම නිකාය හත්පොළොම සූත්‍රයේ කියවනම් මම හිතන්නේ මේ ස්කන්ධය ගැන සරිත් මහ රහතන් වහන්සේ වෙනම චේතනා කළා කියනවා කියලා මතක් කරන්න පුළුවන්. එහෙමයි තමයි. ඒක මේ ප්‍රශ්න දෙකටම හොඳ පිළිතුරක් ලැබුණා අපිට වෙනවා. අපේ ළඟ අසංගත අවස්ථාව ලබා දෙන්න අපි අද පැයකට වඩා කාලය ගන්නවා. ඒක නිසා හොඳට කල්පනා කරලා හොඳ ප්‍රශ්න අහන්න තේරුම්ගන්න හොඳ පිළිතුරු ලබා ගන්න. සම්මා සම්බුද්ධාත්මයි. සම්මා සම්බුද්ධාත්මයි. හලෝ. සම්මා සම්බුද්ධාත්මයි. මම කතා කරන්නේ මාස දෙකක් මුල් කරගෙන මගේ ප්‍රශ්නේ වෙන්නේ අපහාගන්නේ බාහිර රූපයක් අපේ විඥානය. මේ චක්කු විඥානයේද ධම්ම ධාතු හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඒ පළමු ප්‍රශ්නේ මගේ දෙවෙනි ප්‍රශ්නේ මතන්නේ විඥානයේ සංවිඥානයේ නිරෝධිඥානයේ මැද ඥානය ඒක මාර්ගයේ කිරීමට හේතුන අවස්ථාවක්. ඒ කියන්නේ ප්‍රතිපදාව. මේක පෙර විඥානය ලබා ගැනීමට ප්‍රතිපදාවේ ක්‍රියාත්මක පූර්ව ප්‍රතිපදාවේ ක්‍රියාත්මක වෙන්නේ. අවතක්වන්නේ පිරුවන් තමයි. අපි හඳුන්වන ප්‍රශ්න දෙකක් තියෙනවා අපේ පිළිතුරු ලබා ගන්න. ඇත්තටම දුක්ඛ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ඥානං කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පූර්ව භාග ප්‍රතිපදාව තුන උදාහරණයක් ඇතුළත ලෝකෝත්තර මාර්ග ඥානයට ඇති කරගන්නට පූර්ව භාග ප්‍රතිපදාවක් තියෙනවා. ඒකට තමයි අපි නව මහ විදර්ශනා ඥාන කියන්නේ. හැම වෙලාවෙම විදර්ශනා ඥානය කියනක ලෞකිකයි. මේ විදර්ශනා ඥාන වල ප්‍රතිඵලය තමයි ලෝකෝත්තර නොවන. එතකොට ඒකට අපි කියන විදර්ශනා ඥානයට තාපත්තකින් පස්සේ පරිග්‍රහ ඥානෙ නැත්නම් ධම්මටිච ඥානෙ කියලා මුලින්ම ධම්මටිච ඥානෙ පසුව නිර්වාණ ඥානෙට හම්බ වෙනවා. ඒක අපිට සුසීම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කියනවා වදාලා. එතකොට ඒ වගේම අපි තේරුම් කරගන්නට ඕනේ මුලින්දි අසත් රූපයක් දෙක ගැටීම නිසා අපිට හම්බ වෙන්නේ ධම්ම ධාතුවද කියලා. අසත් ඥාන ධාතුවද ධම්ම ධාතුව වෙන්නේ නැහැ. අසත් රූපයක් දෙක ගැටීම නිසා අපිට යම් සිතක් උපදිනකොට ඒ සිතේ පහළ වෙන වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම තියෙනවා නම් මෙන්න මේ වේදනා සංඥා චේතනා කියන නාම ධර්මයි අපිට ධම්ම ධාතුව වෙන්නේ. මොකද සංස්කාර ස්කන්ධය කියලා හම්බෙන්නේ මොකද වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංකාර ස්කන්ධය. ධම්ම ධාතුව කියපු තැන තමයි අපිට ධම්මායතනය කියලා කියන්නේ. ධම්මායතනය කියන තැන තමයි ධම්ම ධාතුව කියලා කියන්නේ. ධම්ම ධාතුව කියලා කියන හැම තැනකම තියෙන වේදනා සංඥා සංකාර විඥාන චක්කු හෝ සෝත හෝ ගාන හෝ ජීව හෝ කාය හෝ යම් යම් සිතක ස්පර්ශ නිසා හටගන්න ධර්මය තියෙනවා නම් ඒ සිත නිරුද්ධ වුණාම ඒ සිතේ උපන්න වේදනා සංඥා චේතනා කියන නාම ධර්මයි ධම්මායතනය හැටියට අපිට අපව හම්බ වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මනායතනයේ හැකියාවක් තියෙන තමන්ම වේදනා සංඥා චේතනා උපද්දවලා තමන්ටම ඇසුරු කරන්න ඒ ධර්මයේ අයිති වෙන ධම්මායතන හැටියට. ඒක ධම්මායතනය කියනකොට මේ ස්පර්ශ ආයතන හයම නියෝජනය කරන ධර්මතා. එතකොට අපි මෙතනදී විශේෂයෙන්ම ධම්මායතනය කියන කාරණාව තේරුම් ගන්නට ඕනේ. ධම්මායතනය කියන කාරණාව තේරුම් ගන්නට ගියොත් තේරුම් ගත්තොත් අපිට මේ ලෝකෙම අවබෝධ කරගන්න පුළුවන් කියලා මට හිතෙන්නේ. මොකද මෙතෙන්දී අපි අද හිතාගන්නේ මේ මම දැන් මෙතන පෙන්නන මේ ටික බොහොම නුවණින් දකින්න රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ ටික අපි බාහිරයි කියලා හිතාගෙන ඉන්නේ. නමුත් මෙතෙන්දී මේ ධර්මතාවය බෙදලා ගන්න ඕනේ ධර්මතාවය. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ධර්මතා ටික මේ පහ බාහිර වෙනවා. ඇහැ කන දිව නාසය ශරීරයට සාපේක්ෂව. ඊට පස්සේ ඇහැ කන දිව නාසය ශරීරයේ ටික බාහිර වෙනවා ධම්මායතනයට සාපේක්ෂව. ධම්මායතනේ බාහිර වෙනවා මනායතනයට සාපේක්ෂව. මම එහෙම දෙදී අපි අද බාහිර ඇහැ ආධ්‍යාත්මිකයි රූපේ බාහිරයි කියලා කියනවා. අපි අපේම ඇහැ බැලුවොත් කණ්ණාඩියකින්
නැත්නම් අපි මේ අපේ ශරීරයේ ආධ්‍යාත්මිකයි රූපේ බාහිරයි කියනවා. ඔබ ඔබේම ශරීරය දිහා බැලුවොත් දැන් ආධ්‍යාත්මිකයි කිය ශරීරයේ ඔබට බාහිර රූප ධාතුව වෙලා ඇති. එතකොට අපි අපේම සද්දේ හුවොත් එතකොට අපිට අපේම සද්දේ ආධ්‍යාත්මයයි කියපු මේ පිට බාහිර වෙලා ඇති. එතකොට මේ විදිහට බාහිර ආයතනයම ඊගාවට සාපේක්ෂව අපිට බාහිර ආයතන සාපේක්ෂ ආධ්‍යාත්මික වෙනකොට ඊගාව ධර්මයට සාපේක්ෂව මේ ටික බාහිර වෙනවා. මේක චිත්ත සමතේ මතයි අපි කියමු කාම භූමිය තුල අපිට බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ මේ ටික බාහිරයි යහකන දිවනාසි ශරීරයේ මේ ටික අධ්‍යාත්මිකයි. ඊට පස්සේ ඕරම් භාග්‍ය සංයෝජන දුරු වෙලා උද්දම් භාග්‍ය සංයෝජන මට්ටමට එනකොට අපිට මේ යහකන දිවනාසි ශරීරයේ තිබු ටික ඔක්කොම බාහිර වෙනවා. මනායතනේ ධම්මායතනේ කියන ටික අපිට ආධ්‍යාත්මික වෙනවා. මොකද මනෝමය රූපයෙන් ඒකට ජීවිතේ ප්‍රයත්න වෙනවා. එහෙම තමයි. ඔබන්ට පිළිකත් කොමනයි. අපි ඊළඟ විතරට අවස්ථාව ලබා දෙන්නම්. ඔබේ ප්‍රශ්න දෙකකින් අහන්න. මම ආන්සර් බලන්න. ඔබ මේ අර කලින් ප්‍රශ්නේ අහපු කෙනාමයි. සරණගල නැවත ඔබට චක්‍රයක් කරන්න ඉක්මනින් අහන්න. ඔබ කතා කරනකොට ඇහෙනවා සරණගල ඉක්මනින් ඔබේ ප්‍රශ්නේ නැවත යොමු කරන්න. මහත්මයානේ මගේ ප්‍රශ්නය නම් ටිකක් දීර්ඝයි. මේ වචන වර්ගයක තේරුම දැනගන්න තමයි මම කතා කරන්නේ. ස්වාමීන් වහන්සේට කියලා මට ඒක තේරුම් කරලා දෙන්නත් බොහොම සිද්ධ වෙනවා. මේ සුවිසි බුදුගුණ කියන ධර්ම ග්‍රන්ථයේ සඳහන් වෙලා තියෙන අරහන් වෙන බුදුගුණය එහි කියනවා මේ විමෝක්ෂ කියලා වචනයක්, අභිභාවයන කියලා වචනකුයි, අනුපූර්ව විහාර කියන වචනයයි, වෛසාරෝච ඥානය කියන වචනයයි, අභිසම්විදානං කියන වචනයයි, ප්‍රතිසම්විදානං කියන වචනයයි. ඒ වචන වල තේරුමයි මට දැනගන්න ඕනේ. විමෝක්ෂ කියන වචනේ අටක් තියෙනවා කියන කරුණ ඒකයි අභිභාවයන අටයි, අනුපූර්ව විහාර 9යි, වෛසාරෝච 4යි, ප්‍රතිසම්විදානං 4යි, අභිඥාන 6යි කියලා. මේක මම හුඟක් කාලෙක ඉඳලා හොයලා දෙන්න බලන්න හිටින්න අහගන්න දෙන්නේ නැති නිසා තමයි මෙතනට මම යොමු කරේ. තේරුම් ගන්නයි. පිළිතුරුන්තරමද විතර දේශනා කරන්නේ අපිට තව තියෙන මිනිස්සු 5යි. විමුක්ඛ මම දෙවියන් කිව්වොත් විමුක්ඛ කිව්වහම අට විමුක්ඛ කියනකොට රූප ධ්‍යාන 4යි අරූප ධ්‍යාන 4යි දැනගන්න. කුමක් නිසාද මම උපමාවක් ප්‍රථම ධ්‍යානෙන් කාමෙන් මිදෙනවා, ဒုတိ ය ධ්‍යානෙන් විතක් විචාරයෙන් මිදෙනවා. මේ විදිහට විමුක්ඛ දැනගන්න. අනුපුබ්බ විහාර කියන එකත් මේ අත දැනගන්න. අභිභායතන කියනකොට අභිභායතන කියන්නේ මඩිනවා කියලා භාවනා කරගෙන යනකොට ඒ විදර්ශනා හිත සමාධිය වෙනකොට නොයෙක් රූප පෙනෙනවා. ආධ්‍යාත්මික රූප සංඥාතුව බාහිර ස්වර්ණ උද දුවර්ණ උද රූප පෙනෙනවා. මේවා මැද යා යුතුයි. මේ විදිහට අභිභායතන කියනකොට මැද යා යුතුයි. අරහන් කියනකොට අපි දන්නවා බුදුරජාණන් වහන්සේ අරහන් කියන සුදුසු කියලා. කෙලෙස් සතර නැති වූ නිසා එතකොට සංසාර චක්‍රය අර සිඳලුකු නිසා රහසින්වත් පවුනක නිසා තුන්ලෝ වාසෙන් ජාමස ප්‍රතිපද පූජා පිළිගන්න සුදුසු නිසා සුදුසු කියලා බුදුරජාණන් වහන්සේ අරහන් කියලා කියන සුදුසු කියන අර්ථයෙන් ගොඩක් පටිසම්භිදා කියලා වචනය. එතකොට අර්ථ ධම්ම නිරුක්ති ප්‍රතිභාන කියන මේ හතරට කියන පටිසම්භිදා කියලා. අර්ථ ධම්ම නිරුක්ති ප්‍රතිභාන කියලා ඒක පරිසම් කාලේ තියෙනවා. මම හිතන්නේ ඒකමියට හොඳයි මේ සංඛ්‍යා ධර්ම පිළිබඳ කියන කොටස් කරන්නේ. ඒ වගේ සංඛ්‍යාත්මක ඉතිරිදලා 60 දක්වා සමහර පොතක මම දැකලා තියෙනවා. එහෙම කරුණු හදාරන එක මේ වගේ තැනක තාගතාවට කන්නට වඩා ප්‍රයෝජනවත් වෙයි. මොකද මේ අධිකින් දෙකට ආන්නේ වඩා විතර කතා කරලා නම් ගන්න වෙලාව මදි නිසා. අපි ඊළඟ අපේ අපන්න අවස්ථාව ලබා දෙනවා. මේකෙන් පස්සේ මම හිතන්නේ අද අපිට ප්‍රශ්න ඔය තේමෙන්නද මේ අවසන් ප්‍රශ්නය අහන්න කවුද කියලා ප්‍රශ්න අහන්න. මාතර වෙනවන්නේ ඉද්දී තේමති. මගේ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ කාලේ පසු කාලවල ශ්‍රාවකයන් නොවන අය එකම තැනක කරගෙන සත්‍ය අවබෝධයට පැමිණියා. ජීවනට දැනෙන සකුද්දාගාමී අනාගාමී වුණා. අද බොහෝ සිවණක් පිළිස මේ ධර්මයේ ආධාරයෙන්
ධර්මදර්ශනයේ සම්බන්ධ ආචාර්ය මහත්මයාගෙන් ගෞරව නම්ුණාම ලබා ගැනීම ධර්ම අන්වා ගැනීම සත්‍ය අවබෝධයට බාධාවක් නේද? තේනසල් මහත්මයාට එක වචනයක් මම තවන්න අහන්නේ මේ ධර්ම අල්ලා ගැනීමෙන් බාධාවක් වෙනවා නේද කියලා. මම කියන්නේ ඒක නියම ධර්මය නම් අල්ලා ගැනීම කියන කිසිද නෑ. ඒක ධර්මයේ යාට නියම විදිහට හම්බුනා නම් ඒක මතහැරෙනවා. එතකොට මම හිතන්නේ ලෝකයේ තුල නම්බුනාම මොනවා හරි කියනවා නම් ඒක ධර්මතාවය වෙනම එකක්. ඒක ලෝකයට වත්ම ඒකට ධර්මයේ සම්බන්ධයක් නෑ. ධර්මයේ කියන එක හරියට යම් කෙනෙකුට හම්බ වුණොත් ඒවත් ඒතරම් දැනෙන්නේ නෙමෙයි. අනන්ත සංසාරේ පිටන් ආපු තණ්හාව කියන එක නැති වෙනවා නම් ගෞරව නම්බුනාම කියන වගේ තැනක ටිකක් විතරක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මම කියන්නේ අපි ලෝකයේ ගැන නෙමෙයි බැලියුත්තේ අපි කල යුත්තේ මොකද්ද කියලා. අපි හරි දේ කරනවද කියන එකයි මම හිතන්නේ. අපි බැලියුත්තේ ලෝකය හරියට කරනවද කියන එක නෙමෙයි. අපි මොන හරි දෙයක් කිරීම නෙමෙයි. අපි මොකද්ද කරන්න ඕනේ කියන එක බැලියුත්තේ කියන එක මදි. අදහස අපේ ලෝකයේ කියන එක තමාම කියලා දුක ඇතිවීම නැති කරන මාර්ගය කියන මේ හතරම බම්බයක් මොන ශරීරය තුලින් පනව වදාරමි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අපි ඒ ධර්මතා හතර අපි තුලින් බලනවා නම් අන්තිමට අපිට ලෝකය කියලා දුක් කියන්න වෙන්නේ අපේ මනසටමයි.